ඔයගොල්ලන්ට අඳුරගන්න තියෙන හයිඩ්‍රොලික් මෝටර්ස්. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට මෝටර් වර්ග 3ක් දකින්න හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔයගොල්ලන්ට මෝටර් වර්ග 3ක් දකින්න හම්බ වෙනවා. අපි පම්ප් වලදී කතා කරා වගේම තමයි ගියර් ටයිප් මෝටර්ස්, වේන් ටයිප් මෝටර්ස්, පිස්ටන් ටයිප් මෝටර්ස් කියලා ප්‍රධාන වශයෙන් වර්ග 3ක් මෝටර් දකින්න හම්බ වෙනවා. මෝටර් එකකින් ඇත්තට මොකද්ද කරන්නේ? අපි කියනවා පොම්පයක ක්‍රියාකාරී මූලධර්මයට ප්‍රතිවිරුද්ධවයි මෝටරේ වැඩ කරන්නේ කියලා. පොම්පයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෝටරේ කරන්නේ කියලා අපි කියනවා. ඒතර මෝටරේ මොකද්ද කරන්නේ? ඒතර මෝටරේ මොකද්ද කරන්නේ? ඔව්. පොම්පෙන් කරන්නේ යාන්ත්‍රික ශක්තිය ද්‍රව බල ශක්තියක් බවට පත් කරනවා. පොම්පෙන් කරන්නේ යාන්ත්‍රික ශක්තිය අපේ හයිඩ්‍රොලික් ශක්තියක් බවට පත් කරනවා. මෝටරෙන් කරන්නේ මොකද්ද? ද්‍රව බල ශක්තිය භාවිතා කරලා යාන්ත්‍රික ශක්තියක් එළියට අරන් දෙනවා. හරි, ඒ නිසා අපි කියනවා පොම්පේට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෝටරේ සිද්ධ කරන්නේ කියලා. ඒතකොට මෝටරේ කරන්නේ යාන්ත්‍රික ශක්තියක් ඒක ටෝක්යක් විදියට හරි කැරකුම් බලයක් විදියට හරි ලබා දෙන එක තමයි ඒක සිද්ධ කරන්නේ. එතකොට ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අපේ එස්කැලේටර් එක ගත්තම එස්කැලේටරේ ට්‍රැවල් කරන්නේ මෝටර්ස් හරහා. එතකොට එතන ටෝක් එකක් තමයි ලබා දෙන්නේ කැරකුම් බලයක් විදියට. හරි, එතකොට ඒ විදියට ඔයගොල්ලන්ට මෝටර්ස් ප්‍රධාන වශයෙන් වර්ග 3කින් දකින්න හම්බ වෙනවා. ගියර් ටයිප් මෝටර්ස් තියෙනවා, වේන් ටයිප් මෝටර්ස් තියෙනවා, පිස්ටන් ටයිප් මෝටර්ස් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට ওই මෝටර්ස් වර්ග 3 දකින්න හම්බ වෙනවා. එතනදී පිස්ටන් ටයිප් මෝටර්ස් ගත්තොත් ඒකෙත් ඔයගොල්ලන්ට වර්ග දෙකක් දකින්න හම්බ වෙනවා. ඇක්සියල් පිස්ටන් මෝටර්ස් සහ රේඩියල් පිස්ටන් මෝටර්ස් කියලා. අපි පම්ප් වලදී කතා කරා වගේම තමයි ඇක්සියල් පිස්ටන් මෝටර්ස් දකින්න හම්බ වෙනවා. රේඩියල් පිස්ටන් මෝටර්ස් දකින්න හම්බ වෙනවා. අපි පම්ප් වලදී කතා කරපු ආකාරයටම එතකොට සැකැස්ම ගත්තොත් බාහිර පෙනුම ගත්තොත් ව්‍යුහය ගත්තොත් පම්ප් එකේ ව්‍යුහයයි මෝටරේ ව්‍යුහයයි ගත්තොත් එක හා සමාන එක වගේම තමයි. පොඩි වෙනස්කම් තියෙනවා. හරි. එතකොට අර ඒ වගේ එක වගේ සමාන නිසා අපි පොම්ප සහ මෝටර කියන දෙකම එක විදියට තමයි නම් කරන්නේ. එතනදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ගියර් ටයිප් පම්ප්ස් ගත්තොත් ගියර් ටයිප් පම්ප්ස් වල සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ විදිය තමයි ගියර් ටයිප් පම්ප් එකක්. ඔයගොල්ලෝ දකිනවා සාමාන්‍යයෙන් මේ වගේ පම්ප් එකක් ගත්තම සාමාන්‍යයෙන් ගියර් ටයිප් පම්ප් එකක් ගත්තොත් මේ ඉන්ලට් එක සාමාන්‍යයෙන් විස්කම්බේඩියක් වැඩි. සමහර පම්ප් වල මේ ඉන්ලට් එක ටිකක් විස්කම්බය වැඩි. අවුට්ලට් එක ඊට වඩා ටිකක් විස්කම්බයෙන් අඩුයි. හැබැයි මෝටර්ස් ගත්තොත් මෝටර්ස් වල ඔයගලන්ට එහෙම වෙනසක් දකින්නේ නැහැ. මෝටර්ස් වල ඉන්ලට් එකයි අවුට්ලට් එකේ දෙකේම ඩයමීටර් සමානයි. විස්කම්බයන් සමානයි. හරි, එතකොට අනිවාර්යයෙන් මේ ඉන්ලට් එකේ විස්කම්බය විශාලයි නම් අවුට්ලට් එකට වැඩිය ඒක අනිවාර්යයෙන්ම පම්ප් එකක්. එතකොට මේ දෙකේ විශාලත්වය සමානයි නම් ඒක අපිට මෝටරයක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට අනිවාර්යයෙන් මේක මෝටරයක් කියලා කියන්න බෑ. මොකද පොම්ප පවා ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ඉන්ලට් එකයි අවුට්ලට් එකයි ඩයමීටර් සමානව පවතින. හරි, ඒක නිසා එහෙම ඔයගොල්ලන්ට කියන්න බෑ. මොකද සමහර පොම්ප තියෙනවා බයි ඩිරෙක්ෂනල් පම්ප්ස්. බයි ඩිරෙක්ෂනල් පම්ප්ස් වුණාම මේ දෙපැත්තේ ඉන්ලට් එකයි අවුට්ලට් එකයි ඩයමීටර් වෙනස් වෙන්නේ නැහැ. ඒවා සමානයි. බයි ඩිරෙක්ෂනල් පම්ප්ස් වුණාම. හරි, ඒක නිසා අපිට මේ දෙපැත්ත සමාන වෙච්ච පළියට කියන්න බෑ ඒක මෝටරයක් කියලා. හැබැයි මෝටරේක අනිවාර්යෙන් ඉන්ලට් එකයි අවුට්ලට් එකයි දෙකේ ඩයමීටර් සමානයි. හරි, සාමාන්‍යයෙන් ගියර් ටයිප් මෝටර්ස් අපි භාවිතා කරන්නේ වැඩි වේගයක් තියෙන අඩු ටෝක් එකක් තියෙන අවස්ථා සඳහා. ඒ කියන්නේ ගියර් ටයිප් මෝටර්ස් අපි භාවිතා කරන්නේ වැඩි ටෝක් එකක් තියෙන අවස්ථාවලට. අර ඒ නිසා තමයි අපේ මැෂින් වල ට්‍රැවලින් මෝටරේට ගියර් ටයිප් මෝටර්ස් දකින්න නැත්තේ. මොකද එතන අපි ලොකු ටෝක් එකක් ගන්න ඕනේ. ඒතර ඒ වගේ ලොකු ටෝක් තියෙන තැන් වලට ගියර් ටයිප් මෝටර්ස් අපි භාවිතා කරන්නේ අඩු ටෝක් එකක් තියෙන තැන් වල තමයි ගියර් ටයිප් මෝටර්ස් භාවිතා කරන්නේ. මොකද වැඩි ටෝක් එකක් තියෙන තැන් වලදී මේ දත් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ලොකු විශාල ටෝක් එකක් ගන්න තැන් වලට ගියර් ටයිප් මෝටර්ස් අපි යොදන්නේ නැහැ. එතකොට බැලුවමට හාත්පසින්ම සමානයි. එතකොට මේක කොහොමද කරකැවෙන්නේ? ඔයගොල්ලන්ගේ අර අපි පම්පේ කතා කරා වගේම මේ එක වීල් එකක් ඩ්‍රයිව් වීල් එක වෙනවා. එක වීල් එකක්
ඩ්‍රිවන් වීල් එක එනවා. එතකොට ඩ්‍රිවන් වීල් එකට මේ වීල් දෙක එකකින් එකක් ෂාෆ්ට් එකක් එළියට අවිල්ලා තියෙනවා. එතකොට ඒ ෂාෆ්ට් එකට තමයි අපි මොකක් හරි අපිට අදාළ අපිට වැඩ කරගන්න ඕන අපිට කරකව ගන්න ඕන වස්තු සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක කරකව ගන්න අවශ්‍ය ටෝක් එකක් තියෙනවා. එතකොට ඒ ටෝක් එක ගන්න පුළුවන් ප්‍රමාණයට මේ පැත්ත ඔයිල් වල ප්‍රෙෂර් එක වැඩි වුණාම මේ වීල් කරකවගෙන ඔයිල් මේ පැත්තට ගමන් කරනවා. එතකොට අර වස්තුවත් කරකැවීමෙන් ලක් වෙනවා. හරි. එතකොට ඒ ආකාරයට තමයි මෙයා අපි දාබල පද්ධතියට දීලා තියෙන ශක්තිය මෙයාම යාන්ත්‍රික ශක්තියක් බවට පරිවර්තනය කරන්නේ. හරි. එතකොට මේ වගේ මෝටර්ස් වලට අපි කියනවා ගියර් ටයිප් මෝටර්ස් කියලා. ඊට අමතරව ඔයගොල්ලන් දකින්න හම්බ වෙනවා වේන් ටයිප් මෝටර්ස්. අපි පම්ප් වලදී කතා කරා වගේම තමයි වේන් ටයිප් මෝටර්ස් දකින්න හම්බ වෙනවා. එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගියර් ටයිප් මෝටර් එක රූප සටහනක්. ගියර් වීල් දෙක මේ විදිහට තියෙනවා. අපේ පම්ප් වල වගේම කිසි වෙනසක් නැහැ. එතකොට අපි මේ ගියර් වීල් දෙකකින් එකකින් එළියට ඇවිල්ලා තියෙනවා ෂාෆ්ට් එකක්. ඒ ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙන ලෝඩ් එක කරකව ගන්න පුළුවන් ප්‍රමාණයට ප්‍රෙෂර් එක වැඩි වුණාම මේ වීල් කරකවගෙන තෙල් ගමන් කිරීම නිසා ඒ වස්තුව කරකැවීමකට භ්‍රමණය වීමකට ලක් වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ මේ සර්කිට් ඩයග්‍රෑම් එකේ පෙන්නලා තියෙන මේ මෝටරේ මෙතන දීලා තියෙනවා බයි ඩිරෙක්ෂනල් මෝටර්ස් කියලා. එතකොට බයි ඩිරෙක්ෂනල් මෝටර එක ඔයගොල්ලන්ට අර මම කලින් කිව්වා වගේ ඉන්ලට් එකේ අවුට්ලට් එකේ ඩයමීටර් වල වෙනසක් දකින්න නැහැ. බයි ඩිරෙක්ෂනල් මෝටර්ස්. හරි. එතකොට බයි ඩිරෙක්ෂනල් මෝටර්ස් වගේම තමයි බයි ඩිරෙක්ෂනල් පම්ප්ස් තියෙනවා. එතකොට මේ බයි ඩිරෙක්ෂනල් පම්ප්ස් වලත් ඉන්ලට් එකේ අවුට්ලට් එකේ ඩයමීටර් වල වෙනසක් දකින්න නැහැ. මෝටරේ කොහොමත් වෙනසක් දකින්න නැහැ. ඒක නිසා ඩයමීටර් සමාන වෙච්ච පළියට අපිට එක පාටම කියන්න බෑ. ඒක මෝටරයක්ද පම්ප් එකක්ද කියලා. අපි බලන්න ඕනේ ඒක තියෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ තියෙන ගියර් ටයිප් මෝටර් එකක්. එතකොට ඔයගොල්ලන්ට මෙතන පෙන්නලා දීලා තින්නෙත් ගියර් ටයිප් පම්ප් එක. මොකද්ද කරන්නේ? මේ පම්ප් එක අපි කරකවනවා. අපි කරකවද්දී මෙකැනිකල් එනර්ජි එක ද්‍රව බල එනර්ජි එකක් බවට පත් කරලා දෙනවා තෙල් ගලා යාමක් ඇති කරවලා. එතකොට ඒ තෙල් ඇවිල්ලා ඒ තෙල් වල තියෙන ශක්තියක් ඒ ශක්තිය භාවිතා කරලා අපි මේ විදිහට ගියර් වීල් දෙක කරකවගෙන අපි යාන්ත්‍රික ශක්තියක් එළියට ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ පම්ප් එක කරන දෙයට ප්‍රතිවිරුද්ධකාරය තමයි ගියර් ටයිප් මෝටර්ස් කරන්න කියලා. ඊට පස්සේ ගියර් ටයිප් මෝටර්ස් ගත්තමත් ඔයගලන්ට මේ වගේ ඉන්ටර්නල් ගියර් මෝටර්ස් දකින්න පුළුවන්. හරි. එතකොට අපි කතා කරපු ඉන්ටර්නල් ගියර් පම්ප් එක වගේම තමයි. වෙනසකට තියෙන්නේ ඔයිල් ෆ්ලෝ එක අරගෙන මෙයා ෂාෆ්ට් එකට කරකවීමක් ලබා දෙන එක කරන්නේ. අරවා ෂාෆ්ට් එක කරකවලා තෙල් ගලා යාමක් ඇති කරා. එතකොට මේ වෙන්නේ ඔයිල් තෙල් වල තියෙන ශක්තිය අරන් ෂාෆ්ට් එක කරකව ගන්න එක තමයි අපි කරන්නේ. එතකොට බැලුමට හත්පසින්ම සමානයි. එතකොට මේ විදිහට ඉන්ටර්නල් ගියර් මෝටර්ස් උත් දැක ගන්න පුළුවන්. ඊට අමතරව අපි ගා වේන් ටයිප් මෝටර්ස් දකින්න හම්බ වෙනවා කියලා. මේ තියෙන්නේ එක්ස්ටර්නල් ගියර් ටයිප් මෝටර් එකක්. හරි. එක්ස්ටර්නල් ගියර් ටයිප් මෝටර් එකක්. ඊට පස්සේ අපි ගා වේන් ටයිප් මෝටර්ස් දැක් ගන්න පුළුවන් කියලා. එතකොට මේ තියෙන්නේ වගේ වේන් ටයිප් මෝටර් එකක්. මේ තියෙන්නේ වගේ වේන් ටයිප් මෝටර් එකක්. මේ පැත්තෙන් අපි ඔයිල් ෆ්ලෝ එක දීලා තිනවා. මේක බැලන්ස් වේන් ටයිප් මෝටර් එකක්. හරි. මේ විදිහට අපි ඔයිල් ෆ්ලෝ එක අරන් දෙනවා. දීලා තිනවා මේ දෙපැත්තෙන්. දුන්නට පස්සේ මෙයාගෙන් එළියට ඇවිත් තියෙන ෂාෆ්ට් එකට එදිලා තියෙන ලෝඩ් එක ගන්න පුළුවන් ප්‍රමාණය මේ දෙපැත්ත ප්‍රෙෂර් වුණාම මෙයා කරකව ගන්නවා. කරකවගෙන තෙල් මේ විදිහට දෙපැත්තෙන් එළියට ගමන් කරනවා. අවුට්ලට් එකෙන් එළියට ගමන් කරනවා. එතකොට මේ බැලන්ස් වේන් මෝටර් එක. බැලන්ස් වේන් මෝටර්ස් වගේම අන්බැලන්ස් වේන් මෝටර්ස් උත් තියෙනවා. හරි. එතකොට අපි පම්ප් වල කතා කරන විදිහම තමයි. හරිද? එතකොට බැලන්ස් වේන් මෝටර්ස් තියෙනවා, අන්බැලන්ස් වේන් මෝටර්ස් තියෙනවා. ඉන්ටර්නල් ගියර් මෝටර්ස් තියෙනවා, එක්ස්ටර්නල් ගියර් මෝටර්ස් තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට ගියර් මෝටර්ස් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. එතකොට වේන් ටයිප් පම්ප් එකයි වේන් ටයිප් මෝටර් එකයි ගත්තම ඔයගලන්ට තව පොඩි වෙනස්කමක් දැක ගන්න පුළුවන්. මෙන්න මේ වේන් ටයිප් මෝටර් එක ගත්තොත් මේ වේන් ටයිප් මෝටර් එකේ මෙන්න මේ තියෙන වේන්ස් වල යටිපැත්තට ස්ප්‍රින් වගේ සම්බන්ධ කරලා තියෙනවා. දැක ගන්න පුළුවන් ඔයගලන්ට. පම්ප් එකේ එහෙම නැහැ. හැබැයි වේන් ටයිප් මෝටරේ යටට ඒ කියන්නේ වේන් එකේ යට පෙදෙසේ
ස්ප්‍රින් වගේ සම්බන්ධ කරලා තිනවා ඒගොල්ලන්ට දැක් ගන්න පුළුවන්. ඒක ඒ වගේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් හාත්පසින් බැලුවොත් අපේ මේ කොටස් බැලුවොත් සියල්ල එක වගේම සමානයි. දැන් ඔයගොල්ලන්ට මේ රූප සටහන එක පොඩ්ඩක් පෙන්නලා තිනවා. මේ වේන් වල යටිපැත්තෙන් ස්ප්‍රින් වගේක් දාලා තිනවා. ඇයි මේ ස්ප්‍රින් ටික දාලා තියෙන්නේ? ඔව්. ඔව් ඒක හරි. දැන් අපි පම්ප් එක ගත්තොත් පම්ප් එක කරකවන්න ගත්ත ගමන් කේන්ද්‍රාපසාරී බලය නිසා මේ වේන් ඉවත් වෙනවා. ඉවත් වෙලා මේ ස්ලීව් එකට හේතු වීමක් වෙනවා. හේතු වීමක් කියන්නේ අපි හේතු නොවේ. ඒ කියන්නේ සීල් වෙනවා. මේකත් එක්ක සීල් වෙනවා. හරිද? හැබැයි මෝටරේ ගත්තොත් මෝටරේ එහෙම සීල් වීමක් වෙන්න බෑ මෙතන කැරකෙන්නේ නැත්නම්. එතකොට ඒ කැරකෙන්නේ නැත්නම් මේ වේන් ඔක්කොම මේ මෝටරේ ස්ලීව් එක මේ රොටර් එකේ ස්ලීව් ඇතුළට බහලා තියෙන්නේ. එතකොට මේකේ ඔයිල් සීල් කරගන්න පුළුවන්ද? බෑනේ. මේ ඔයිල් නිකන් මේක දිගේ ගමන් කරනවා. කැරකීමක් සිද්ධ වෙනවද? කැරකීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ වේන් රොටර් එක ඇතුළට බහලා තියෙන්නේ. එතකොට ඒක නිසා අපි මෙතන ඔයිල් බ්ලොක් කරගන්න ඕනේ. මේ ඔයිල් බ්ලොක් කරගෙන ප්‍රෙෂර් එක ගත්තොත් තමයි මේක කරකව ගන්න පුළුවන් ඉන්නේ. එහෙම වුණොත් තමයි ෂාෆ්ට් එක කරගෙන්නේ. අන්න අර ඒක නිසා ස්ප්‍රින් වගේක් දාලා තියෙනවා. ඒ ස්ප්‍රින් වලින් මේ වේන් මේ හවුසින් එක පැත්තට හේතු කරන් ඉන්නේ. මේ වේන් හවුසින් එක පැත්තට හේතු කරන් ඉන්නේ. එතකොට නිදහසේ තෙල් ගමන් කරන්න බෑ. එතකොට තෙල් හිර වෙනවා. එතකොට මේ රොටර් එක කරකව ගන්න ඕන ටෝක් එක අරගෙන රොටර් එක කරකවගෙන මේ වේන් එක රොටර් එක කරකවගෙන තමයි තෙල් මේ පැත්තෙන් එළියට ගමන් කරන්නේ. එතකොට අන්න අර ඒ විදිහට තමයි රොටර් එකට සම්බන්ධ වෙලා තියෙන ෂාෆ්ට් එක කරකැවීමකට ලක් වෙන්නේ. හරි. එතකොට අන්න ඒ නිසා මේ වගේ ස්ප්‍රින් වගේක් දැක් ගන්න පුළුවන් වේන් ටයිප් මෝටර්ස් වල. එතකොට ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් දැක ගන්න පුළුවන් පම්ප් වලයි මෝටර්ස් වලයි. පම්ප් වලයි මෝටර්ස් වලයි වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් දැක ගන්න පුළුවන්. නැතුව කොටස් ගත්තොත් හාත්පසින්ම සමානයි. ඒ නිසා තමයි මම අර මුලින්ම ඔයගලන්ට කිව්වේ පම්ප් සහ මෝටර් එකම විදිහට තමයි වර්ග කරන්න කියලා. හරි. එතකොට මේ වේන් ටයිප් මෝටර්ස් ගත්තොත් වේන් ටයිප් මෝටර්ස් අඩු සාමාන්‍ය ව්‍යාවර්ත සහිත මෝටර් සඳහා තමයි භාවිතා වෙන්නේ. ඒ කියන්නේ හුඟක් ලොකු ටෝක් තියෙන වැඩවලට භාවිතා කරන්නේ අඩු ටෝක් සහ සාමාන්‍ය මට්ටමේ ටෝක් සහිත මෝටර් සඳහා තමයි වේන් ටයිප් මෝටර්ස් භාවිතා වෙන්නේ. එතකොට විතා විශාල ටෝක් එකක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම පිස්ටන් ටයිප් මෝටර්ස් වලට ගමන් කරනවා. එතකොට පිස්ටන් ටයිප් මෝටර්ස් අපි කලිනුත් කිව්වා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඇක්සියල් පිස්ටන් මෝටර්ස් සහ රේඩියල් පිස්ටන් මෝටර්ස් කියලා. එතකොට ඇක්සියල් පිස්ටන් මෝටර් එකේ වර්ග දෙකක් තියෙනවා. ඉන්ලයින් ඇක්සිස් සහ බෙන්ට් ඇක්සිස් කියලා. එතකොට මේ රූප සටහන් දෙකම ඉන්ලයින් ඇක්සිස් මෝටර් එක රූප සටහන් දෙකම මේ පෙන්වලා තින්නේ. මෝටර් එක රූප සටහන් දෙකක්. ඒ කියන්නේ දැන් මේ රූප සටහන ගත්තොත් මෝටර් එකක්. මේ රූප සටහන ගත්තොත් පම්ප් එකක්. හරිද? මේ රූප සටහන ගත්තොත් පම්ප් එකක්. මේ රූප සටහන ගත්තොත් මෝටර් එකක්. ඒතර ඔයගලන්ට පේනවා බැලුව බැලමට ගත්තොත් සියලුම කොටස් එක හා සමානයි. හරි. මෙතන මේ පම්ප් එකක් නිසා මෙතන රෙගියුලේටිං පිස්ටන් එකක් දාලා තිනවා. හරි. එතන විතරයි වෙනස තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් ඊතුරු කොටස් සියල්ල සමානයි. පම්ප් එකේ වගේම කොටස් සියල්ලම වගේ මෙතන තියෙනවා. හරිද? එතකොට ඔයකයි බැලුව බැලමට හාත්පසින්ම සමානයි, කිසි වෙනසක් නැහැ. හැබැයි කෙරෙන කාර්යය තමයි වෙනස තියෙන්නේ. මේක අපි එන්ජින් එකෙන් කරකවලා තෙල් එළියට දෙනවා. ඒ දෙන තෙල් වල තියෙන බලය භාවිතා කරලා අපි මේක කරකවගෙන මේ ෂාෆ්ට් එක කරා මොකක් හරි වස්තුවක් කරකව ගන්නවා. හරි. අපේ ස්කෑටරේ නම් මේ ෂාෆ්ට් එක කරා අපි ගියර් වීල් ටිකක් කරකවලා ස්පොකට් වීල් එක කරකවලා අපි මැෂින් එක ඉස්සරහට පස්සට චලනය කරව ගන්නවා. හරි. එතකොට මේක එන්ජින් එකට සම්බන්ධ කරලා එන්ජින් එකට හරි මෝටර එකට හරි සම්බන්ධ කරලා තියෙන නිසා පම්ප් එක පැත්තකට විතරයි කරගෙන්නේ. එතකොට මෝටරේ අපි ද්‍රාවබල තෙල් දීලා කරකව ගන්න නිසා අපි තෙල් දෙන දිශාව වෙනස් කරාම මේක දකුණට හරි වමට හරි කරගෙන. එතකොට බයි ඩිරෙක්ෂනල් මෝටර්ස් විදිහට තමයි මේ පිස්ටන් ටයිප් මෝටර්ස් වැඩ කරන්නේ. හරි. අපිට ඕන නම් දකුණු පැත්තට කරකව ගන්නත් පුළුවන්. අපිට ඕන නම් වම් පැත්තට කරකව ගන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මේ තෙල් දෙන පැත්ත අපේ දිශා පාලන වෑල්ව් එක කරා වෙනස් කරන්න විතරයි.
හරි. එතකොට මේ ඉන්ලට් එක මේ පැත්තෙන් දෙද්දී පොම්පේ දකුණ මේ මෝටරේ දකුණට කරගෙනවා නම් අපි ඉන්ලට් එක මේ පැත්තට දුන්නම අවුට්ලට් එක මේ පැත්තට ඇවිල්ලා මෝටරේ වම් පැත්තට කරගෙනවා. හරි. එතකොට ඒක වෙනස් කරන්න අපි දිශාපාලන වෑල්වය හරහා. එතකොට බැලුවමට එක සමානයි. පිස්ටන් තියෙනවා, ෂාෆ්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ස්වස් ප්ලේට් එකක් තියෙනවා. හරි. බෙයාරින් එකක් තියෙනවා. අනිවාර්යෙන් රොටේට් වෙන වස්තුවක් නිසා බෙයාරින් එකක් තියෙනවා. ඒ වගේම සීල් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ ස්වාස් ප්ලේට් එකට අපි ත්‍රස් ප්ලේට් එක කියලා කියනවා මෝටර්ස් වලදී. මේ ස්වාස් ප්ලේට් එකට අපි ත්‍රස් ප්ලේට් එක කියලා කියනවා මෝටර්ස් වලදී. හැබැයි අපි පම්ප් වලදී එකට ත්‍රස් ප්ලේට් එක කියලා කියන්නේ නැහැ. අපි මෝටර්ස් වලදී මෙයාට ත්‍රස් ප්ලේට් එක කියලා කියනවා. හරි. ත්‍රස් ප්ලේට් කියන වචනේ නම භාවිතා කරන්නේ මෝටර් වලදී පමණයි. අපි පම්ප් වලදී ස්වස් ප්ලේට් එක කියලාම තමයි කියන්නේ. නමුත් මෝටර්ස් වලදීත් ඔයගොල්ලෝ දකි ස්වස් ප්ලේට් කියලා කියන උඟක් තැන්වල ත්‍රස් ප්ලේට් එක කියන වචනේ අපි භාවිතා කරන්නේ මේකට මෝටරේදී විතරයි. හරිද? පම්ප් එකේදී අපි ස්වස් ප්ලේට් එක කියන එකම තමයි භාවිතා කරන්නේ. ස්වස් ප්ලේට් කියන එකම තමයි. හරි. එතකොට මෝටරේදීත් අපි ස්වස් ප්ලේට් කියන එක භාවිතා කරන අවස්ථා තියෙනවා. නමුත් ත්‍රස් ප්ලේට් එක කියන වචනේ අපි මේ ස්වස් ප්ලේට් එක වෙනුවට අපි භාවිතා කරන්නේ මෝටර්ස් වලදී පමණයි. පම්ප් වලදී අපි ඔකට කිසිම අවස්ථාවක ත්‍රස් ප්ලේට් එක කියලා කියන්නේ නැහැ. හරි. ඒක පැහැදිලිනේ? නෑ අපි මෝටරේදී ඇන්ගල් එක වෙනස් කරන අවස්ථා තියෙනවා. ඇයි අපි ස්පීඩ් එක අඩු වැඩි කරන්න? ස්පීඩ් එක අඩු වැඩි කරන්න, ඒ කියන්නේ ටෝක් එකත් අඩු වැඩි කරනවානේ. අපි එතනදී මෝටරේත් ඔක ඇන්ගල් එක වෙනස් කරනවා. හරිද? නමුත් අපි මෝටර එකදී තමයි ත්‍රස් ප්ලේට් එක කියන එක භාවිතා කරන්නේ. මොකද ওই ප්ලේට් එක මත ත්‍රස් එකක් බලපානවා. ත්‍රස් එකක් බලපානවා. ඒ හේතු නිසා තමයි ත්‍රස් ප්ලේට් එක කියලා කියන්නේ. නමුත් අපි පම්ප් එකේදී කිසිම අවස්ථාවක ඔකට ත්‍රස් ප්ලේට් එක කියලා කියන්නේ අපි ස්වස් ප්ලේට් එක කියලා පමණයි පම්ප් වලදී ඔක හඳුන්වන්නේ. හරි. අපි මෝටරේදී ස්වස් ප්ලේට් එක කියලා කියනවා. ඊට අමතරව මෝටර්ස් වලදී අපි තව ඔකට නමක් භාවිතා කරනවා ත්‍රස් ප්ලේට් එක. ඒතර ඔයගොල්ලෝ පොත් කියවද්දී ත්‍රස් ප්ලේට් කියලා දාලා තිබ්බොත් ඒක අනිවාර්යයෙන් මෝටරේක රූප සරණක්. පැහැදිලිද? ත්‍රස්ට් නෑ ස්වස් ප්ලේට් එක කියලා අපි කියන්නේ පම්ප් වලදී THRUST ත්‍රස්ට් ප්ලේට් එක කියලා අපි කියන්නේ මෝටර්ස් වලදී. හැබැයි මෝටර්ස් වලදී හැබැයි අපි ස්වස් ප්ලේට් කියලාත් භාවිතා කරනවා මෝටර්ස් වලදී. දැන් ඔයගලන්ට වෙනවා මේ රූප සරණ ගත්තොත් මේ රූප සරණේ දාලා තියෙන ස්වස් ප්ලේට් එක කියලා ත්‍රස් ප්ලේට් එක කියලා දාලා නැහැ නේ. මේ රූප සරණ ගත්තොත් ස්වස් ප්ලේට් එක කියලා දාලා තියෙනවා. ත්‍රස් ප්ලේට් එක කියලා දාලා නැහැ. හරි. හැබැයි සමහර පොත්පත්වලදී තියෙන්න පුළුවන් ත්‍රස් ප්ලේට් එක කියලා දාලා. ඒතකොට ත්‍රස් ප්ලේට් එක කියනෝ නම් මේකම තමයි. හැබැයි එතනදී මෝටරයක් ගැන තමයි කතා කරන්නේ. පැහැදිලිද? මොකද පම්ප් වලදී මෙයාට කිසිම අවස්ථාවක ත්‍රස් ප්ලේට් කියන නම භාවිතා කරන්නේ නැහැ. ඒක මෝටර්ස් වලදී පමණයි භාවිතා කරන්නේ. ඒක පැහැදිලිද? ඒක පැහැදිලි නේ ඔයගොල්ලන්ට නේ? හරි. එතකොට ඒක මතක තියාගන්න මේ කිසිම අවස්ථාවක අපි පම්ප් වලදී ස්වස් ප්ලේට් එකට ත්‍රස් ප්ලේට් එක කියලා කියන්නේ නැහැ. හරි. එතකොට ඊට අමතරව ආයතන මේ තියෙන පිස්ටන් මෝටර්ස් රූප සටහන්. හරි. මෙතන තියෙන ඇක්සියල් පිස්ටන් මෝටර් එකක්. එතකොට ඔයගොල්ලන්ගේ අර පම්ප් එකේ දැක්ක කොටස් වගේම තමයි තියෙන්නේ. ස්වස් ප්ලේට් එකක්, සිලින්ඩර් බ්ලොක්, වැල් ප්ලේට්, charge pressure control valve, ඒ controlling method එක මෙතන තියෙන්නේ. ওই විදිහට. ඊට පස්සේ මේ තියෙන bent axis motor එකක්. හරි. එතකොට ඒක අපේ axial pump එක වගේම තමයි අක්ෂය තමයි angle කරලා තියෙන්නේ. හරි. එතකොට bent axis motor variable displacement. හරිද? variable displacement කියන්නේ මොකද්ද? අපිට පුළුවන් මේ මෝටරේ මේ angle එක වෙනස් කරන්න. මෙතන මේ motor symbol එක මේ symbol එකේ අංශක 35ක angle එකට මේ වගේ ඊතලයක් ගහලා තින්නෙත් ඒකයි. මේක පුළුවන් අපිට අවශ්‍ය නම් මේක angle එක මේ අක්ෂය bend කරලා තියෙන angle එක අපිට පොඩ්ඩක් වෙනස් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ මෝටරේ
ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ස්පීඩ් එක අඩු කරන්න පුළුවන්. එක්කෝ වැඩි කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ විශේෂ මෝටරයකුත් ඉදගම් සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට දකින්න හම්බෙයි. හරි? මේ වගේ විශේෂ මෝටරයක් සමහර වෙලාවට දකින්න හම්බෙයි. මේකට අපි කියනවා කෑම් ලෝබ් මෝටර් එකක් කියලා. හරි. එතකොට මේක මේ අපේ අර ගීර් රොටර් පම්ප් එකේ වගේ තමයි දකින්න ඔයගොල්ලන්ට ටිකක් හැඩේ දකින්න පුළුවන් වෙන්නේ. අපේ ගීර් රොටර් පම්ප් එකේ විදියට මේ විදියට ග්ලෝබ් තමයි දකින්න හම්බෙන්නේ. එතකොට මෙතන මේ වගේ පිස්ටන් රෝලක් තියෙනවා. පිස්ටන් රෝලක් තියෙනවා. එතකොට මේ විදිහේ පම්ප් එකක් මේ විදිහේ මෝටර් එකක් මේ විදිහේ මෝටර් එකක් සමහර අවස්ථාවලදී ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් වෙයි. වයිබ්‍රේටිං රෝලර්ස් වල වගේ වයිබ්‍රේටිං රෝලර්ස් වලගේ සමහර අවස්ථාවලදී මේ වගේ මෝටර් එකක් දැක් ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ මෝටර් එකක් ඔයගොල්ලන්ට දැක් ගන්න හම්බුනොත් ඒක මේ අමුතු එකක් නෙවෙයි. මේකට අපි කියනවා කෑම් ලෝබ් මෝටර් එකක් කියලා. හරිද? සමහර අවස්ථාවලදී සමහර වයිබ්‍රේෂන් රෝලර්ස් වල වයිබ්‍රේටිං මෝටර් එක හැටියට මේ වගේ කෑම් ලෝබ් මෝටර්ස් තියෙන්න පුළුවන්. හරිද? නෑ ඒක නෑ මෝටරෙන් නෙවෙයි වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ. මෝටරෙන් වයිබ්‍රේෂන් එකක් ගන්න බෑ. මෝටරෙන් වයිබ්‍රේෂන් එකක් ඇති කරන්නේ නෑ. ඒකේ තියෙනවා ෂාෆ්ට් එකක්. ඒ ෂාෆ්ට් එක එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකක්. ඒ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක නිසා තමයි වයිබ්‍රේට් වෙන්නේ. මෝටරෙන් ඒ ෂාෆ්ට් එක කරකවද්දී ඒ ෂාෆ්ට් එක එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකක්. ඒ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකේ තියෙන එසෙන්ට්‍රික් එක නිසා තමයි වයිබ්‍රේෂන් එකක් ඇති වෙන්නේ. පැහැදිලිද? නැතුව මෝටරෙන් වයිබ්‍රේෂන් එකක් ඇති කරන්නේ නැහැ. ඒ ෂාෆ්ට් එක මගින් තමයි වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ. ඒක එසෙන්ට්‍රික් ගතිය නිසා ඒක එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක නිසා ඒක කරකෙද්දී ඒක පොඩි ඕවල් ගතියක් යනවා. ඒ පොඩි ඕවල් ගතිය නිසා තමයි මේක වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ. ඔයගලන්ට ගලවපු වෙලාවක ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට අනිවාර්යයෙන්ම ගලවන්න හම්බ වෙනවා ඉන්ඩස්ට්‍රි එකේදී. හරිද? නැතු මේ මෝටරෙන් නෙවෙයි මේ වයිබ්‍රේෂන් එක කරන්නේ. මෝටරෙන් කරන්නේ කරකවන එක විතරයි. පැහැදිලිද? ඔව් ඒ ෂාෆ්ට් එකේ තියෙන එසෙන්ට්‍රික් ගතිය නිසා ෂාෆ්ට් එක කරගෙද්දී අර ඩ්‍රම් එක තල්ලු කරනවා සමහර තැන්වලදී. ඒ හේතුව නිසා තමයි වයිබ්‍රේට් වෙන්නේ. ඒ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක සම්බන්ධ වෙලා තියෙන විදිය තියෙනවනේ. ඒ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක සම්බන්ධ වෙන විදිය තියෙනවනේ රෝලට. පැහැදිලිද? මෝටරෙන් ඒක කරකවනවා. කරකවද්දී ඒ ෂාෆ්ට් එක එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකක්. එතකොට ඒක රෝලට සම්බන්ධ වෙනවනේ. එතකොට ඒ රෝලට සම්බන්ධ වෙද්දී අරක ඒ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක කරකෙද්දී ඒකේ තියෙන අර නෝස් වගේ තියෙනවා. ඒවා මගින් තමයි ওই වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ ඩ්‍රම් එකට. නැතුව මෝටරේ නෙවෙයි වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ. මෝටරේ ගන්න කරකවන එක විතරයි. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද කට්ටියට? මෝටරේ වයිබ්‍රේෂන් එක ඇති කරන්නේ නැහැ නේද? මෝටරේ ගන්න කරකවන එක විතරයි. හරි. එතකොට ඒ අර සැකස්මේ හදලා තියෙන එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකත් එක්ක ඒක සකස් කරලා තියෙන විදිහ අනුව තමයි ඒක වයිබ්‍රේට් වෙන්නේ. අපි වයිබ්‍රේෂන් අඩු වැඩි කරනවා කියන අපි මෝටරේ ස්පීඩ් කරනවා. ස්පීඩ් එක වෙනස් කරනවා. හරි. එතකොට මේ වගේ පිස්ටන් ටයිප් මෝටර්ස් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් හුඟක් පීඩනයක් සහිත වැඩි වේගයක් ගත යුතු හුඟක් පීඩනයක් සහිත තැන්වල මේ පිස්ටන් ටයිප් මෝටර්ස් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන්. එතකොට මේක ඉතාමත්ම සියුම් නිමාවකින් යුක්තයි. ඒ නිසා හොඳින් නඩත්තු කරන්න ඕනේ. හරි. අපි ඔයිල් හොඳින් නඩත්තු කරන්නත් ඕනේ. ඔයිල් හොඳින් නඩත්තු කරේ නැත්නම් මේවා ඉතා ඉක්මනට කැපිලා යනවා. හරිද? එතකොට අපි ඒ නිසා මේවා ආරක්ෂා ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපි දැන් මම ටිකට ගන්නුත් පෙන්නවා ඉන්ලයින් ඇක්සිස් මෝටර්ස් තියෙනවා, බෙන්ට් ඇක්සිස් මෝටර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් මෝටර එකයි පම්ප් එකයි අපිට දකින්න තියෙන තව පොඩි වෙනසක් තියෙනවා. පම්ප් එක අපි ඔයගොල්ලන්ට කිව්වා අපේ අවශ්‍යතාවය මත මැක්සිමම් සහ මිනිමම් කියන ඇන්ගල් එක අතර අපිට වෙනස් කරගෙන එයාගේ ෆ්ලෝ රේට් එක වෙනස් කරගන්න පුළුවන් කියලා. මතකයිද අපි එහෙම කිව්වා? මතකයිද කිව්වා? අපි කිව්වා විචල්්‍ය විස්ථාපන පම්පයක් ගත්තම
විචාල්‍ය විස්ථාපන පිස්ටන් ටයිප් පම්ප් එකක් ගත්තම හරිද ඒ පම්ප් එකේ මිනිමම් ඇන්ගල් එකක් තියෙනවා මැක්සිමම් ඇන්ගල් එකක් තියෙනවා අපේ අවශ්‍යතාවය මත අපි මේ මිනිමම් සහ මැක්සිමම් ඇන්ගල් අතර අපේ අවශ්‍යතාවය මත අපි මේ මිනිමම් සහ මැක්සිමම් ඇන්ගල් අතර ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් කර ගන්නවා කියලා ෆ්ලෝ රේට් එක වෙනස් කරගන්න. මතකද අපි එහෙම කිව්වා පොම්ප ගැන කතා කරද්දී? මතකද කිව්වා? අපි කියන්නේ අපේ අවශ්‍යතාවය මත ශක්තිය හානිය අඩු කරන්න ශක්තිය හානිය අවම කරලා ඉතා හොඳින් ශක්තිය මේ අපේ භාවිතයට ගන්න එනර්ජි ලොස් එක නවත්තන්න අපි ඒ දේ කරනවා කියලා මැෂින් එක ස්ටාර්ට් කරාම පම්ප් එක තියෙන්නේ මිනිමම් ඇන්ගල් එකේ. නමුත් මැෂින් එකට දෙන ලෝඩ් එක අනුව මැෂින් එකේ RPM එකත් එක්ක මැෂින් එකට දෙන ලෝඩ් එකට අනුව ඒ ලෝඩ් එකට ගැලපෙන ආකාරයට අපි ෆ්ලෝ එක එක්ක වැඩි කර ගන්නවා එළම මැක්සිමම් පැත්තට එක්ක මැක්සිමම් පැත්තේ ඉඳන් නැවත මිනිමම් පැත්තට අඩු කර ගන්නවා. එතකොට මැක්සිමම් ඇන්ගල් එක සහ මිනිමම් ඇන්ගල් එක අතර මොකක් හරි ස්ථානයක මැෂින් එකට දෙදලා තියෙන ලෝඩ් එකට ගැලපෙන ආකාරයට මැෂින් එකට දෙදලා තියෙන ලෝඩ් එක මත මැෂින් එකේ ප්‍රෙෂර් එක වෙනස් වෙනවානේ. ඒ ප්‍රෙෂර් එකට ගැලපෙන ආකාරයට අනුව මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක සකස් කර ගන්නවා කියලා අපි කතා කරානේ. මතකද ඒක? පිස්ටන් ටයිප් පම්ප්ස් ගත්තම ඒතර ඔයගොල්ලෝ පිස්ටන් ටයිප් පම්ප් එක ගලවද්දී ඒක තවත් හොඳට තහවුරු වෙනවා පම්ප් එක ගලවද්දී. එතකොට අපේ මේ මෝටර්ස් උත් එහෙමයි. මෝටර්ස් වල අපිට ස්පීඩ් එක අඩු වැඩි කරගන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? අපි මේ ඇන්ගල් එක වෙනස් කරනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතන රූපසරහන් තුනක් දාලා තියෙනවා. ඒ රූපසරහන් තුනේ පෙන්නලා තියෙනවා. හරිද? ඇන්ගල් එකක් නැත්නම් මෝටරේ කරගෙනවද? ඇන්ගල් එකක් නැත්නම් මෝටරේ කරගෙනවද? කොච්චර තෙල් ආවත් මෝටරේ කරගෙනවද ඇන්ගල් එකක් නැත්නම්? මෝටරේ කරගෙනවද? මෝටරේ කරගෙන්නේ නැහැ. පම්ප් එකේදී මොකද වෙනවා කිව්වේ? පම්ප් එකේදී ඇන්ගල් එකක් නැත්නම් මොකද වෙනවා කිව්වේ? අපි පිස්ටන් ටයිප් පම්ප් එකේදී ඇන්ගල් එකක් නැත්නම් මොකද වෙනවා කිව්වේ? පම්ප් එකේදී මොකද වෙනවා කිව්වේ? ස්වාස් ප්ලේට් ඇන්ගල් එක 0 වුණොත් පම්ප් එකේදී අපි මොකද වෙනවා කිව්වේ? මොකද වෙනවා කිව්වේ දිනේෂ්? දිනේෂ් මොකද වෙනවා කිව්වේ අපි? මතක නැද්ද කාටවත්? දිනේෂයි මොකද වෙනවා කිව්වේ පම්ප් එකේදී ඇන්ගල් එක 0 නම්? මොකද වෙනවා කිව්වේ? ලක්ෂාන් මාව වෙනව නේද? ලක්ෂාන් 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 මාව වෙනව නේද? මතකද නැද්ද කියන්නකෝ මට ඉස්සෙල්ලා ඒක? කවුරු හරි එහෙම දෙයක් මතකද? එහෙම කිව්වා පිස්ටන් පම්ප් ගැන කතා කරද්දී. මතක නෑ නේද? ඒක තමයි මම මේ ඇහුවේ. දැන් අපි කතා කරා පිස්ටන් පම්ප් ගැන කතා කරද්දී අපි කිව්වා පිස්ටන් පම්ප් එක දැන් අපිට පිස්ටන් පම්ප් අපි සකස් කරලා තියෙන්නේ විචල්්‍ය විස්ථාපන මෝටර් මේ පම්ප් සැටියට සකස් කරලා තියෙන්නේ. අපි කිව්වා අපි ඒ වගේ වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් පම්ප්ස් විදියට මේ පිස්ටන් ටයිප් පම්ප් සකස් කරලා තියෙන්නේ ශක්ති හානිය අවම කරන්න කියලා. අපි එහෙම කිව්වා නේද? ශක්ති හානිය අවම කරන්න කියලා. කිව්වා නේද? මැෂින් එක නවත්තලා තියෙන වෙලාවේ අපි කිව්වා මේක මැක්සිමම් ඇන්ගල් එකේ තමයි අපි සාමාන්‍යයෙන් තියලා තියෙන්නේ. මැෂින් එක ස්ටාර්ට් කරපු ගමන් හයිඩ්‍රොලික් ඔයිල් ප්‍රෙෂර් එක ආපු ගමන් ඒක අපි මිනිමම් ඇන්ගල් එකට අරන් ඇවිල්ලා අඩු ෆ්ලෝ එකක් තමයි පම්ප් එක කරා මැෂින් එකට දෙන්නේ කියලා. මැෂින් එක කිසි වැඩක් නොකරන නිසා.
අපි එහෙම කිව්වා මතකද? එහෙම කිව්වා මතකද අපි පම්ප් ගැන කතා කරද්දී? අපි එහෙම කිව්වනේ මැෂින් එක නවත්තලා තියෙන ලාවේ මැෂින් එකේ මුකුත් වැඩක් කරන්න නැත්නම් අපි සාමාන්‍යයෙන් මැක්සිමම් ඇන්ගල් එක තමයි පම්ප් එකේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක තියලා තියෙන්නේ. හැබැයි අපි මැෂින් එක ස්ටාර්ට් කරපු ගමන් අපි ලීවර්ස් මුකුත් අල්ලන්නේ නැති නිසා අපි ලීවර්ස් මුකුත් අල්ලන්නේ නැහැ කියන්නේ මැෂින් එක අපි කිසිම වැඩක් කරන්නේ නැහැ. මැෂින් එක කිසි වැඩක් නොකරන නිසා අපි ගුවා වැඩි ෆ්ලෝ එකක් තියන් ඉන්න එක ශක්ති හානියක් කියලා. අපි ගුවා වැඩි ෆ්ලෝ එකක් අනවශ්‍ය විදියට තියන් ඉන්න එක ශක්ති හානියක්. අපිට ඒ වගේ වෙලාවට පම්ප් එකත් ටිකක් වැඩිපුර කරකවන්න වෙනවා. ඒ නිසා අපිට එන්ජින් RPM එකත් වැඩියෙන් තියාගන්න වෙනවා. එතකොට ඒක නිසා අපිට ඒක එනර්ජි ලොස් එකක්. ඒ ලොස් එක අපි අයින් කරන්න අපි කිව්වා අපි මැෂින් එක ස්ටාර්ට් කරාන් පස්සේ මැෂින් එක අපි මුකුත් වැඩක් කරන්නේ නැත්නම් අපි ගේනවා කියලා මිනිමම් ඇන්ගල් එකට. අපි ගේනවා කියලා මිනිමම් ඇන්ගල් එකට. එතකොට අපි කිව්වා එන්ජින් එකේ RPM එක අඩුයි. එතකොට සාමාන්‍යයෙන් RPM එක 800ක් 1000ක් අතර තියෙන්නේ. එතකොට පම්ප් එක කරගෙන වේගෙත් අඩුයි. ඒ නිසා අඩු ෆ්ලෝ එකක් තමයි අපි පොම්පෙන් එළියට දෙන්නේ කියලා. අපි එහෙම කිව්වනේ. ඊට පස්සේ අපි කිව්වා අපි සාමාන්‍යයෙන් වැඩක් කරද්දී අපි ස්කෑටර් එක ගත්තොත් අපේ ඒකේ තියෙනවා හයි ලෝ මීඩියම් ඒ වගේ මෝඩ්ස් කීපයක්. අපි වැඩක් කරද්දී සාමාන්‍යයෙන් වගේ මෝඩ් එකකට දාලා තමයි වැඩක් කරන්න කිව්වා අපි. එතකොට මේ මෝඩ් එකට අදාළව එන්ජින් RPM එකක් තියෙනවා. එතකොට මේ RPM එකට අනුව තමයි පම්ප් එක කරගන්නේ. එතකොට අපි වැඩක් කරන් යද්දී ඒ වැඩේ නිසා අපේ මැෂින් එකේ පද්ධතිය ප්‍රෙෂර් වෙනවා කිව්වා. ඒ වැඩේ නිසා අපේ පද්ධතිය මත ඒ කියන්නේ තෙල් ගමන් කිරීමට බාධාවක් ඇති වෙන්නේ. තෙල් ගමන් කිරීමට ඇති වෙන බාධාව නිසා අපේ පද්ධතියේ පීඩනයක් හට ගන්නවා කිව්වා. එතකොට ඒ ඇති වෙන පීඩනයට අනුව එතකොට ඒ ඇති වෙන ප්‍රෙෂර් එකට ගැලපෙන්න ඒ මැෂින් රෙද්දේ තියෙන ලෝඩ් එකට ගැලපෙන්න අපි අපේ මේ පම්ප් එකේ ෆ්ලෝ රේට් එක අපි ඇඩ්ජස්ට් කර ගන්නවා කිව්වා පම්ප් කන්ට්‍රෝල් එක හරහා. හරිද? ඒ ඉදලා තියෙන ප්‍රෙෂර් එකට ගැලපෙන්න පම්ප් එකේ ෆ්ලෝ රේට් එක අපි ඇඩ්ජස්ට් කර ගන්නවා කිව්වා අපේ පම්ප් කන්ට්‍රෝල් එක හරහා. එතකොට එතනදී මම කිව්වා අපේ පම්ප් එකේ තියෙනවා කියලා මිනිමම් ඇන්ගල් එකක් සහ මැක්සිමම් ඇන්ගල් එකක් සුවාස් ප්ලේට් එක ගමන් කර හැකි. මිනිමම් සහ මැක්සිමම් ඇන්ගල් එකක් සුවාස් ප්ලේට් එක ගමන් කර හැකි තියෙනවා කිව්වා. එතකොට මේ පද්ධතිය ඉදලා තියෙන ලෝඩ් එකට අනුව ඒ මිනිමම් සහ මැක්සිමම් අතර කිසියම් හෝ ස්ථානයක ඒ පද්ධතිය ඉදලා ලෝඩ් එකට අනුව පද්ධතිය ඇති වෙලා තියෙන ප්‍රෙෂර් එකට ගැලපෙන්න ඒ මැක්සිමම් සහ මිනිමම් ඇන්ගල් අතර කිසියම් ස්ථානයක මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක අපි හදාගෙන ඒකට ගැලපෙන්න පම්ප් එකේ ෆ්ලෝ රේට් එක වෙනස් කර ගන්නවා කියලා මම කතා කරා. හරිද? ඒ වගේම පම්ප් ගැන කතා කරද්දී මම කිව්වා කිසිම අවස්ථාවක මේ ඇන්ගල් එක 0 කරන්නේ නැහැ කියලා. හරි? එතකොට ඔයගොල්ලන්ට මෙතන රූපසරාණේ පෙන්නලා තිනවා මෝටරේ ගත්තොත් මෝටරේ ඒ ඇන්ගල් එක 0 නම් මෝටරේ කැරකීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ එතන ඇන්ගල් එකක් නැත්නම් මෝටරේ කැරකීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට අපි පම්ප් ගැන කතා කරද්දිත් කතා කරා පම්ප් එකේ මේ ඇන්ගල් එක 0 වුණොත් මොකක්ද වෙන්නේ කියලා. පම්ප් එකේ මේ ඇන්ගල් එක මේ විදිහට 0 වුණොත් පම්ප් එකේ මොකද්ද වෙන්නේ? මෝටරේ නම් කැරකෙන්නේ නැහැ. පම්ප් එකේ මොකද්ද වෙන්නේ? පම්ප් එකේ මොකද්ද වෙන්නේ? පම්ප් එකේ මොකද්ද වෙන්නේ? ඇයි තෙල් ගලා යාම සිද්ධ වෙන්නේ නැත්තේ? ඇයි තෙල් ගලා යන්නේ නැත්තේ? හරි කැරකුණා. ඔව් කියන්නකො. what I know. දැන් ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නනවා ඒක හොඳට. මම දැන් මේක පටන් ගද්දි දාලා තිබ්බ වීඩියෝ එක.
ඒක නෙමෙයි. හරි එතකොට අපි කිව්වා මෙන්න මේ ස්වාස් ප්ලේට් එකේ මේ සකස් කරලා තියෙන ඇන්ගල් එක. මේ ඇන්ගල් එක අපි 0 බවට පත් කළොත් අපි ඔක 0 කළොත් අපි ඔක 0 කළොත් මොකද වෙන්නේ? මෙයා කැරකෙනවා. මෙයා කැරකුණාට මේ පිස්ටන් මේ ඇන්ගල් එක 0 නිසා මෙතන මේ ස්වාස් ප්ලේට් එකේ ඇන්ගල් එකක් තියෙනවානේ. මේ ඇන්ගල් එක අපි 0 කරා කියන්නේ මෙයා කැරකුණාට මේ පිස්ටන් උඩට සහ පහළට යයිද? උඩට සහ පහළට යයිද? හරි. එතකොට මෙන්න මේ ඇන්ගල් එක නිසා තමයි මේ ඇන්ගල් එක නිසා තමයි මෙන්න මේ ඇන්ගල් එක නිසා තමයි පිස්ටන් මේ ප්ලන්ජර් බෑරල් එක ඇතුලේ ඉස්සරහටත් පස්සටත් ගමන් කරන්නේ. මේ හරියට එද්දී ප්ලන්ජර් බෑරල් එක ඇතුලේ මෙයා මෙහෙට ගමන් කරනවා. මේ හරියට එද්දී ප්ලන්ජර් බෑරල් එක ඇතුලේ මෙයා ඉස්සරහට ගමන් කරනවා. හැබැයි මේ ඇන්ගල් එක 0 කරොත් මෙයා ප්ලන්ජර් බෑරල් එක ඇතුලේ ඉස්සරහට පස්සට ගමන් කරයිද? ගමන් කරන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ මොකද? පිස්ටන් වල ඉස්සරහට පස්සට යෑම ගමන් කරන්නේ නැහැ කියන්නේ ඇතුළට තෙල් ගැනීමකුත් නැහැ. ඇතුලෙන් තෙල් පිට කිරීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොම්පේ නිකන් කරගෙනවා. පිස්ටන් උඩ පහළ ගමන් නොකිරීම නිසා පොම්පෙන් එළියට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? පොම්පෙන් පොම්පේ ඇතුළට තෙල් ගන්නෙත් නැහැ. පොම්පෙන් එළියට තෙල් යන්නෙත් නැහැ. ඔය ඇන්ගල් එක නැති නිසා. හරිද? ඔය ඇන්ගල් එක නැති නිසා. ඒතර මේ තියෙන පිස්ටන් මෝටර් එකක්. හරිද? එතකොට පිස්ටන් මෝටරෙත් එහෙමයි. එතකොට පිස්ටන් මෝටරෙත් එහෙමයි. මේ විදිහට ඇන්ගල් එකක් තියෙනවා. හරිද? මේ විදිහට ඇන්ගල් එකක් තියෙනවා.
මේ ඇන්ගල් එක නිසා මොකක්ද මේ පිස්ටන් එකම සීමාවද තියෙන්නේ? පිස්ටන් එකම සීමාවද තියෙන්නේ? මේ පිස්ටන් මේ වගේ එකම සීමාවේ නෙවෙයි තියෙන්නේ. පේනවනේ ඔයගලන්ට. මේ ඇන්ගල් එක නිසා මේ පිස්ටන් තියෙන්නේ එකම සීමාවේ නෙවෙයි. ඒ කියන්නේ ප්ලන්ජර් බැරල් එක ඇතුලේ මෙයා මේ පිස්ටන් ඉන්නේ එක පිහිටීම් වල. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ එක පැත්තකදී ඇතුළට මේ එක පැත්තකදී ප්ලන්ජර් බැරල් එක ඇතුළට තෙල් එන්න පුළුවන් පරිමාව වැඩි වෙන පැත්තක් තියෙනවා. එක පැත්තකදී ප්ලන්ජර් බැරල් එක ඇතුළට තෙල් එන ටික අඩු වෙන පැත්තක් තියෙනවා. එහෙමනේ. එක පැත්තකට වැඩි වෙනවා, එක පැත්තකට අඩු වෙනවා. මේ තියෙන විදිහට ඒ විදිහටනේ තියෙන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට ගත්තොත් පරිමාව වැඩි වෙනවා. පැහැදිලිද? මෙතන ඉඳන් මෙතනට ගත්තොත් පරිමාව වැඩි. ඒක පැහැදිලිද? දැන් මේ බලන්න මෙතන ગેප් එක වැඩි. හරිද? මෙතන ગેප් එක අඩුයි. හරිද? ඒතකොට ඒ කියන්නේ මේ පැත්තේදී මේ මෝටරය ඇතුළට තෙල් පිරෙනවා. මේ පැත්තේදී මේ මෝටරය ඇතුළට තෙල් පිරෙනවා. ඒක පැහැදිලිද? ඊට පස්සේ මේ මෙතන ඉඳන් අනික් පැත්තෙන් මෙතනට ගත්තොත් හරි මේ මෙතන තියෙන ગેප් එක මෙතනට එද්දි අඩු වෙනව නේද? ඒ කියන්නේ මේ පැත්තේදී තෙල් එළියට දානවා. මේ තෙල් එළියට දානවා. පරිමාව අඩු වෙනවනේ. ඔය විදිහට පරිමාව වැඩි වෙන පැත්තක් තියෙනවා, පරිමාව අඩු වෙන පැත්තක් තියෙනවා. ඒක ඇති වෙලා තින්නේ මේ ඇන්ගල් එක නිසා. මෙන්න මේ ඇන්ගල් නිසා තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. ඒතර මේක ඇතුළට අපේ හයිඩ්‍රොලික් ඔයිල් පිරෙනවා. මෙතන ඇතුළට අපේ හයිඩ්‍රොලික් ඔයිල් පිරෙනවා. පිරුණම මේ ප්ලන්ජර්ස් ඉන්නේ එකම ලෙවල් එකේ නෙවෙයි, ලෙවල් කීපයක තියෙන්නේ. ඒ නිසා මේ හයිඩ්‍රොලික් ඔයිල් පරිමාව වෙනස් නිසා ඒ ඔයිල් මගින් ඇති කරන බලයක් තියෙනවා මේ ප්ලන්ජර් මත. ඔයිල් මගින් මේ ප්ලන්ජර් මත ඇති කරන බලයක් තියෙනවා. ඒ බලය නිසා ඒ බලය දැන් අපි ඔයිල් ප්‍රමාණය ගත්තොත් එක ස්ථානකින් නෙවෙයි බලය වැඩ කරන්නේ. ටැංක් කීපකින් වැඩ කරන්නේ. එතකොට ඒකේ සංප්‍රයුක්ත බලයක් හට ගන්නවා මෙන්න මේ ඇන්ගල් එක දිගේ. ඒකේ සංප්‍රයුක්ත බලයක් මෙන්න මේ ඇන්ගල් එක දිගේ හට ගන්නවා. ඒ හට ගැනීම නිසා වෙන්නේ මොකද්ද? ඔය ඇන්ගල් එක දිගේ මේ පිස්ටන් ටික ස්ලිප් ක්‍රීම් වල ලක් වෙනවා. ඔය ඇන්ගල් ටිකේ පිස්ටන් ටික ස්ලිප් ක්‍රීම් වල ලක් වෙනවා. ඒ ලක් කිරීම නිසා මේ ප්ලන්ජර් බැරල් එකත් එක්ක මේ ටික කරකැවීමට ලක් වෙනවා. පැහැදිලිද? එතකොට ඒ කරකැවෙද්දී මෙන්න මේ අපේ ෂාෆ්ට් එකට සම්බන්ධ කරලා තියෙනවා ගියර් වීල් වලින් හරි පුලියක් හරි මොකක් හරි ක්‍රමයකට මෙයාට අපි ලෝඩ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒ ලෝඩ් එක අරගෙන ඕනේ අපි කරගෙන. එතකොට ඒ ලෝඩ් එක අපි කරකවන්න නම් අපි ඒකට ගැලපෙන ටෝක් එකක් මේක ඇතුලේ හදා ගන්න ඕනේ. එතකොට අන්න ඒ ටෝක් එක හැදෙන්න මේ පැත්තේ හයිඩ්‍රොලික් ඔයිල් වලින් ඒ ප්‍රෙෂර් එක ආවට පස්සේ තමයි මොකද මේ ෂාෆ්ට් එක කරකව ගන්න එපා මේ මෝටර් එක අරගෙන. එතකොට එහෙනම් මේ ෂාෆ්ට් එක කරකව ගන්න නම් ඔයිල් වලින් ඒ ප්‍රෙෂර් එක ගන්න ඕනේ. මේ ටෝක් එකට ගැලපෙන ප්‍රෙෂර් එක ගන්න ඕනේ. ඒ ප්‍රෙෂර් එක ආවම තමයි ඒ ටෝක් එක අරගෙන මේ ෂාෆ්ට් එක කරකවගෙන මේ ප්ලන්ජර් බැරල් එකත් එක්ක මෝටරේ කරකවීම සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිද? හරි. දැන් ඒ ටික තමයි මේක මේ පෙන්වන්නේ. හොඳේ. හරි. හරි. ඒතකොට ඒ විදිහට තමයි පිස්ටන් මෝටරේ වැඩ කරන්නේ. ඒතකොට අපි කිව්වා වගේ එහෙනම් මෝටරේ ගත්තොත් මෝටරේ ඔය ඇන්ගල් එක 0 වුණොත් මෝටරේ කැරකීමකට ලක්වන්නේ නැහැ. හරිද? ඒතකොට මෝටරේ කැරකීමකට ලක්වන්නේ නැහැ. ඒ ලක් වෙන්නේ නැත්තේ මොකද? එකම ප්‍රමාණයේ ඔයිල් ප්‍රමාණයක් තමයි සිලින්ඩර් බැරල් ඇතුළට එන්නේ. ඒතකොට ඒ නිසා ඒ බලය ක්‍රියාත්මක කරන ලක්ෂ්‍ය 1 ලක්ෂයක් වෙනවා. ඒ හේතු නිසා ස්ලිප් කරලා යන්න ඒ බල සංරචකයක් හටගන්නේ ස්වාස් ප්ලේට් එක හරහා. හරි. අන්න අර හේතු නිසා මෝටරේ කරකැවීමකට ලක්වන්නේ
නෑ. එතකොට ඔය ඇන්ගල් එක වෙනස් කරොත් ඔය ඇන්ගල් එක 0 නැතුව වෙනස් කරොත් මෝටරේ කරකැවීම ලක් වෙනවා. හරිද? එතකොට ඒ කරකැවීම ලක්වීම වෙනස් වෙනවා මේ ඇන්ගල් එක වෙනස් කිරීම මත. එතකොට ඔයගොල්ලන්ට මෙතන රූප සරණේ පෙන්නලා තිනවා ඇන්ගල් එක අඩුයි නම් මෝටරේ වේගෙන් කරගෙනවා. හරිද? ඇන්ගල් එක අඩුයි නම් මෝටරේ වේගෙන් කරගෙනවා. ගන්න පුළුවන් ටෝක් එක ගැන මොකද කියන්නේ? ටෝක් එක මොකද කියන්නේ? අඩුයි. හරිද? මෝටරේ වේගයෙන් කරගෙනවා කියන්නේ ටෝක් එක අඩුයි. හරිද? එතකොට වේගය සහ ටෝක් එක අතර තියෙන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයක්. හරි. එතකොට ඇන්ගල් එක අඩුයි කියන්නේ මෙයාගේ ඇතුළට පිරෙන තෙල් ප්‍රමාණය අඩුයි. මෙයාගේ ඇතුළට පිරෙන තෙල් ප්‍රමාණය අඩුයි ඇන්ගල් එක අඩුයි කියන්නේ. එතකොට අපි මේ පිස්ටන් එකක් ගැන කතා කළොත් මේ පිස්ටන් එක මේ ප්ලන්ජර් බැරල් එක ඇතුළට එන උපරිම සීමාවක් තියෙනවා. එළියට යන උපරිම සීමාවක් තියෙනවා. අන්නේ අපි টොප් ඩෙඩ් සෙන්ටර් එක සහ බොටම් ඩෙඩ් සෙන්ටර් එක කියලා කියනවා අපේ එන්ජින් වල පිස්ටන් එක ගමන් කරන විදිය කියනවා වගේම. හරිද? එතකොට අන්නේ දුරට අපි කියනවා ස්ට්‍රෝක් එකක් කියලා. මේ මෙතන පෙන්නලා තියෙන ඒ දුර. හරිද? ඒ දුරට අපි කියනවා ස්ට්‍රෝක් එකක් කියලා. ඒ ස්ට්‍රෝක් එක අඩුයි. ඇන්ගල් එක අඩුයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ මෝටරය ඇතුළට ගන්න අඩු තෙල් ප්‍රමාණයක්. මේ මෝටරය ඇතුළට ගන්න අඩු තෙල් ප්‍රමාණයක් නිසා මෙයාට ගන්න පුළුවන් ටෝක් එක අඩු වෙනවා. මෙයාට ගන්න පුළුවන් ටෝක් එක අඩු වෙනවා. මේක වේගයෙන් කැරකුණාට මෙයාට ගන්න පුළුවන් ටෝක් එක අඩු වෙනවා. එතකොට මේ ඇන්ගල් එක අඩි කරාම වෙන්නේ මොකද්ද? ස්ට්‍රෝක් එක අඩු වෙනවා. ඒ ස්ට්‍රෝක් එක වැඩි වෙනවා කියන්නේ මෙයාගේ ඇතුළට ගන්න පුළුවන් තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. මෙයාගේ ඇතුළට ගන්න පුළුවන් තෙල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මෙයාට වැඩි ටෝක් එකක් දරා ගන්න පුළුවන්. වැඩි ටෝක් එකක් දරා ගන්න පුළුවන්. හරිද? හැබැයි මෝටරේ හයියෙන් කරගෙන පුළුවන්ද? බෑ. මෝටරේ කරගෙන්නේ හෙමින්. හරි? එතකොට එන ඇන්ගල් එක වැඩි නම් මෝටරේ හෙමින් කරගෙන්නේ වැඩි ටෝක් එකක් ගන්න පුළුවන්. ඇන්ගල් එක අඩුයි නම් මෝටරේ වේගෙන් කරගෙනවා. හැබැයි ගන්න පුළුවන් ටෝක් එක අඩුයි. ඒක මතක තියාගන්න හොඳට. හරිද? හැබැයි ඒ වගේම තමයි තව වෙනසක් තියෙනවා පිස්ටන් ටයිප් මෝටර්ස් සහ පිස්ටන් ටයිප් පම්ප්ස් ගත්තම ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අපේ ස්කෑටරේ තියෙනවා ට්‍රැවලින් මෝටර්ස් දෙකක් නේ. ට්‍රක් එක ට්‍රැවල් කරන්න. හරිද? පිස්ටන් ටයිප් මෝටර්ස් දෙකක් තියෙන්නේ. පිස්ටන් ටයිප් මෝටර්ස් දෙකක් තියෙන්නේ. එතකොට අපි කතා කරා පිස්ටන් ටයිප් පම්ප් එක අපේ අවශ්‍යතාවය මත මැක්සිමම් සහ මිනිමම් අතර අපිට ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන් කියලා. අතර ඕන තැනක තියාගන්න පුළුවන් කියලා අපේ පද්ධතිය දෙලා තියෙන ලෝඩ් එක මත ගැලපෙන්නේ වෙනස් වෙනවා කියලා. අපි එහෙම කතා කරානේ. හැබැයි සාමාන්‍යයෙන් අපේ මෝටර එක එක්ක මැක්සිමම් එක්ක මිනිමම් අතරමැද රේන්ජ් පවතින්නේ නැහැ. පැහැදිලිද? සාමාන්‍ය අපේ මෝටරයක් ගත්තම එක්ක මැක්සිමම් ඇන්ගල් ඉන්නේ එක්ක මිනිමම් ඇන්ගල් ඉන්නේ. හරි? මිනිමම් මැක්සිමම් අතර පිහිටීමක් සාමාන්‍යයෙන් නැහැ. පැහැදිලිද? එක්ක යා ෆුල් ස්පීඩ් එක්ක යා ස්ලෝ ස්පීඩ්. හරි? එක්ක යා මැක්සිමම් ස්පීඩ් එක එක්ක යා මිනිමම් ස්පීඩ් එකේ. හරි? නැතුව මැක්සිමම් මිනිමම් අතර ස්පීඩ් වල රඳා පැවතීමක් නැහැ. සාමාන්‍ය අපේ මෝටර්ස් වල ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි? එක්ක මැක්සිමම් ඇන්ගල් එක්ක මිනිමම් ඇන්ගල් තමයි මෝටරේ ඔය ස්වාස් ප්ලේට් එක එහෙම නැත්නම් ත්‍රස් ප්ලේට් එක ඇන්ගල් එක පවත්ව ගන්න. හරි? අතරමැද අවස්ථා නැහැ. පැහැදිලිද? හරි? ඒක පොඩි වෙනසක්. හරි? මෝටර් සහ පම්ප් එක ගත්තම දකින්න වෙනසක්. එතකොට ඕක ඔයගොල්ලන්ට තව ටිකක් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් එකේ නෙවෙයි. ඔයගොල්ලෝ සෙකන්ඩ් ඉයර් එකේ තමයි ට්‍රැවලින් මෝටරේ ගලවන්නේ. හරිද? ඔයගොල්ලෝ ට්‍රැවලින් මෝටරේ ගලවද්දී ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් වෙන විදිය කොහොමද සකස් කරලා තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. එක්ක මෙයා මැක්සිමම් ඉන්නේ එක්ක මෙයා මිනිමම් ඉන්නේ කියන එක. හරි? පැහැදිලිද? මේ ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ ටිකේ මොන හරි ගැටලු තියෙනවද? මේ ටිකේ මොන හරි ගැටලු තියෙනවද? මොන හරි නොතේරිච්ච තැනක් තියෙනවද මේ ටිකේ? මේ ටිකේ මොන හරි ගැටලු තියෙනවද නොතේරිච්ච තැනක් තියෙනවද? එතකොට අපි මේ විදිහට පම්ප්ස් සහ මෝටර්ස් ගැන තමයි අපි දැන් මේ කතා කරේ. හරි? එතකොට ඔයගලන්ට ගියර් ටයිප් පම්ප් එකක් ගලවන්න තියෙනවා. ගියර් ටයිප් පම්ප් එකක් සහ පිස්ටන් ටයිප් පම්ප් එකක් ගලවන්න තියෙනවා. හරිද? පිස්ටන් ටයිප් පම්ප් එකේ පම්ප් රෙගියුලේටර් ගැන අපි පස්සේ කතා කරන්නේ.
පිස්ටන් ටයිප් පම්ප් එක ගලවලා හයි කරන එක විතරයි ඔයගොල්ලෝ කරන්නේ මේ වෙලාවේ. මොන හරි ගැටලු තියනවද? කතාව ටික සම්බන්ධයෙන් හරි එහෙනම් අපි ඉස්සරහට ගමන් කරනවා. හරි. හරි එහෙනම් ඒ ටිකේ මොකුත් ප්‍රශ්න නැහැ නේද? ගැටලුවක් නැහැ. හරි එහෙනම් දැන් අපි අපිට ඊට පස්සේ තියෙනවා ටැංකියක් ගලවන්න. හරි. එතකොට අපි එතනට යන්න කලින් කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ පොත් තියෙනවනේ ඔයගොල්ලෝ ගාව. පොත්වල තියෙන විස්තර පොඩ්ඩක් කියව ගන්න. එතකොට ඔයගොල්ලන්ට එතන දාලා තියෙනවා ගියර් මෝටර්ස් සහ පිස්ටන් මෝටර්ස් අතර සැසඳීම කියලා එකකුත්. හරිද? එතකොට ඒ ටික පොඩ්ඩක් කියව ගන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. ද්‍රවයක් නල තුලින් ද්‍රව ගැලීම. හරිද? නල තුලින් ද්‍රව ගැලීම කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපි ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අපේ මේ පද්ධති ගත්තම හෝස් හරහා තමයි තෙල් ගලා යන්නේ කියලා. හෝස් හරහා තමයි තෙල් ගලා යන්නේ කියලා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. හරිද? එතකොට හෝස් එකක් හරහා තෙල් ගලාගෙන යද්දි මොන වගේ දෙයක් සිද්ධ වෙනවද? අපේ පද්ධතියේ ඔයගොල්ලෝ දන්නවා හෝස් හරහා තමයි තෙල් ගලා යන්නේ කියලා. ඒවා රබර් හෝස් වෙන්න පුළුවන්, මෙටල් හෝස් වෙන්න පුළුවන්. හරිද? ඒ හෝස් හරහා තෙල් ගමන් කරන් තෙල් ගලාගෙන යද්දි මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? පීඩනයක් කියන්නේ. පීඩනයක් ඇති වෙනවා තෙල් ගමන් කිරීමට ඇති වෙන බාධාමද? අපි කතා කරන්නේ මුලින්දම තෙල් ගමන් කිරීමට ඇති වෙන බාධාමද? හරිද? තමයි පීඩනය ඇති වෙන්නේ. තෙල් ගමන් කරනවා නම් හෝස් එක දිගේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ රූපසරහන පොඩ්ඩක් අමතක කරන්නකෝ. ඔව්. මේ රූපසරහන පොඩ්ඩක් අමතක කරන්නකෝ. හරිද? මේ රූපසරහන පොඩ්ඩක් අමතක කරලා හරිද? හරි කෙලින් තියෙන ලයින් එකක්. හරි. කිසි ගැටලුවක් නැහැ. ඔන්න ඔය විදියට සරල රේඛීයව හරි කෙලින් තියෙන ලයින් එකක්. හරිද? මෙතන විස්කම්භයත් සමානයි. හරි. මේ දෙපැත්තේ විස්කම්භ සමානයි. දෙපැත්තම විස්කම්භ සමානයි. හරිද? දෙපැත්තම අපි සිම්පල් D කියමුකෝ. හරිද? එතකොට ඔන්න වගේ එකක් ඇතුලේ තෙල් ගලාගෙන යනවා මොන වගේ දෙයක් වෙයිද? මේ වගේ එකක් ඇතුලේ තෙල් ගලාගෙන යනවා මොන වගේ දෙයක්? මෙතනදී මොකක් වෙයිද? මෙතන පටන් ගන්න තැන නම් මෙතන අවසන් වෙන තැන නම් මේ තැන් දෙකදී තෙල් මොන වගේ හැසිරීමක් දක්වයිද? මෙතනයි වේගය සමානයිනේ. වේගය සමානයි. එතකොට පීඩනය ගත්තොත් පීඩනයක් ගොඩ නැති දෙයක් නැහැ. මේ පීඩනයත් හැමතැනම සමානයිනේ. තියෙන පීඩනය තමයි හැමතැනම තියෙන්නේ නේද? තෙල් වල තියෙන පීඩනය තමයි මේ හැමතැනම තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ නලයක් දිගේ තෙල් ගමන් කරද්දී හරිද? එයාගේ වේගෙත් සමානයි, පීඩනයත් සමානයි. හැබැයි තෙල් ගමන් කරද්දී මේ නලයේ තියෙනවානේ මේ පුෂ්ඨයක්. මේ නලයේ පෘෂ්ඨය මගින් නලය හදලා තියෙන මෙටල් එක මගින් තෙල් ගමන් කිරීමට බාධාවක් දක්වනවා.
තෙල් ගමන් කිරීමට ඝර්ෂණයක්. තෙල් ගමන් කිරීමට යා ඝර්ෂණයක් දක්වනවා. හරිද? ඒ ඝර්ෂණය නිසා පොඩි ප්‍රෙෂර් වෙනස් වීමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට මේ වගේ මේ ඍජු නලයක් ගත්තොත් ඒක නොගිනි හැකි තරම් කියලා පෙන්වන්න පුළුවන්. අපිට ප්‍රෙෂර් ගේජ් එකක් දාලා බැලුවත් ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ. හරිද? ඒ පොඩි වෙනසක් ඇති වෙන්නේ මේ නලයේ පෘෂ්ඨය මගින් තෙල් ගමන් කිරීමට දක්වන බාධා ඝර්ෂණය නිසා. හරිද? පැහැදිලිද? ඒක පැහැදිලිද ඔයගලන්ට? එතකොට මේ වගේ එකක් නම් අපිට කියන්න පුළුවන් පටන් ගන්න තැන අවසාන ස්ථානය අතර නලයේ හැමතැනම වේගය සමානයි, නලයේ හැමතැනම තෙල් වල පීඩනයත් සමානයි කියලා. හැබැයි ඔයගොල්ලෝ දකින්න අපේ පද්ධති ගත්තම හෝස් එකක් හැමතැනම මෙහෙම නැහැනේ. හෝස් මේ විදිහට තියෙනවානේ. මේ හරියදී ඩයමීටර් එක වැඩි, මේ හරියදී ඩයමීටර් එක අඩු වෙලා තියෙනවා. හරිද? ආයෙ තැනකදී ඩයමීටර් එක වැඩි වෙන්න පුළුවන්. ආයෙ තව තැනකදී ඩයමීටර් එක අඩු වෙලා යන්න පුළුවන්. මේ විදිහට තියෙනවානේ හෝස් සම්බන්ධ වෙලා. තියෙනව නේද? තියෙනව නේද? විශාල හෝස් එකක් ඇවිල්ලා ඒ හෝස් එක ඩයමීටර් එක අඩු වෙලා ඊටු ටික ගමන් කරනවා. ඊට පස්සේ ඒක තවත් ඕනනම් ඩයමීටර් එක අඩු වෙලා අවසාන දක්වා ගමන් කරනවා. ඔය විදිහට තියෙනවනේ අපේ පද්ධතිය වල හෝස් සම්බන්ධ වීම. එතකොට මේක ගත්තොත් ඔයගලන්ට පේනවා විශාල ඒරියා එකක් කුඩා ඒරියා එකක්. මෙතන ඩයමීටර් එක අඩුයි, මෙතන ඩයමීටර් එක වැඩි. හරිද? මෙතන ඩයමීටර් එක අඩුයි, මෙතන ඩයමීටර් එක වැඩි. හරිද? එතකොට අපේ පම්ප් එකේ දෙන ෆ්ලෝ දෙකක්ද? පම්ප් එකෙන් දෙන ෆ්ලෝ එක වෙනස් වෙනවද? මේ ඩයමීටර් එකේ මේ ඩයමීටරයට ආව කියලා. එන්ජින් එක කරගෙන RPM එක 800 නම් මෙතන ෆ්ලෝ රේට් එකයි මෙතන ෆ්ලෝ රේට් එක වෙනස් වෙන්න පුළුවන්ද? එන්ජින් එක කරගෙන RPM 800 නම් හරිද? ඒ වෙලාවේදී පම්ප් එකෙන් දෙන ෆ්ලෝ රේට් එකක් තියෙනවනේ. පැහැදිලිද? එතකොට මේ ෆ්ලෝ රේට් එක මේ විශාල ඩයමීටර් එක තියෙන නලයේ දිගේ ආවත් කුඩා ඩයමීටර් එක දිගේ තියෙන නලයේ දිගේ ගියත් වෙනස් වෙන්න ඕනේද? වෙනස් වෙන්න බෑනේ. පම්ප් එකෙන් Q දෙනෝ නම් Q විශාල ඩයමීටර් එක යන්නත් ඕනේ, Q කුඩා ඩයමීටර් එකේ යන්නත් ඕනේ. පැහැදිලිද? එහෙනම් පම්ප් එකේ ෆ්ලෝ රේට් එක වෙනස් කරොත් තමයි ඔක වෙනස් වෙන්න ඕනේ. පම්පේ ෆ්ලෝ රේට් එක වෙනස් වෙන්නේ නැත්නම් තප්පරයකට පම්ප් එක ලීටර් 10ක් දෙනවා නම් තප්පරයකට ලීටර් 10ක් මේ ඩයමීටර් කරා යන්නත් ඕනේ. තප්පරයකට ලීටර් 10ක් මේ ඩයමීටර් කරා යන්නත් ඕනේ. ඒක පැහැදිලිද? හරි. එහෙනම් මෙතන අපි දැන් Q1 සහ Q2 කියලා අරන් තිනවා ෆ්ලෝ රේට් එක Q1 ෆ්ලෝ රේට් එක Q2 කියලා. එහෙනම් මේ Q1 සහ Q2 මොකද වෙන්න ඕනේ? වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ Q1 සහ Q2 සමාන වෙන්න ඕනේ. මේ Q1 සහ Q2 සමාන වෙන්න ඕනේ. එතකොට අපේ ෆ්ලෝ රේට් එක හොයන සූත්‍රයක් තියෙනවා. හරිද? Q සමානයි හරි AV කියලා. Q සමානයි AV කියලා. A කියන්නේ හරස්කඩ වර්ගඵලය, V කියන්නේ ඒ හරහා ගමන් කරන වොලියුම් එක. හරිද? පරිමාව. පැහැදිලිද? ඒ හරහා නෑ. වැරදුනා, මටත් වැරදුනා. හරිද? V කියන්නේ වොලියුම් එක නෙවෙයි. හරිද? මෙතනදී V කියන්නේ ඒ හරහා ගමන් කරන වේගය. හරිද? මෙතනදී V කියන්නේ ඒ හරහා ගමන් කරන වේගය. පැහැදිලිද ඔයගලන්ට? Q සමානයි අපේ සූත්‍රයක් තියෙනවා Q සමානයි AV කියලා. හරිද? ඔයගලන්ට පොතේ ඒව දීලා තියෙනවා. හරිද? Q සමානයි AV කියලා අපේ සූත්‍රයක් තියෙනවා. මෙතනදී Q කියන්නේ ෆ්ලෝ රේට් එක. මෙතනදී Q කියන්නේ ෆ්ලෝ රේට් එක. හරිද? මෙතන A කියන්නේ හරස්කඩ වර්ගඵලය, ඒරියා එක. හරිද? හරස්කඩ වර්ගඵලය. මෙතන V කියන්නේ වේගය. හරිද? මෙතන V කියන්නේ ස්පීඩ් එක. වොලියුම් එක නෙවෙයි, පරිමාව නෙවෙයි. මෙතන V කියන්නේ වේගය. හරිද? පැහැදිලිද? එහෙනම් මෙන්න මේ සූත්‍රයක් තියෙනවා අපේ ෆ්ලෝ රේට් එක හොයන සූත්‍රයක් තියෙනවා මේ විදිහට Q සමානයි AV කියලා. ඒරියා එක වැඩි කිරීම වේගය සමානයි ෆ්ලෝ රේට් එක කියලා. එතකොට ඒරියා එක එනවා ඔයගලන්ට වර්ග මීටර වලින්.
හරිද? වේගය එනවා ඔයගලන්ට තප්පරයට මීටර වලින්. එතකොට ෆ්ලෝ රේට් එක ඒකක වෙනවා තප්පරයට ඝන මීටර. තප්පරයට ඝන මීටර. පැහැදිලිද? හරි. මෙයාගේ එකක තප්පරයට ඝන මීටර, මෙයාගේ එකක තප්පරයට මීටර, මෙයාගේ එකක වර්ග මීටර. එතකොට මේ පැත්තයි මේ පැත්තයි එකක සමාන වෙනවා. මේ සූත්‍රය නිවැරදියි. හරිද? Q සමානයි AV. හරි. එතකොට මෙතන V කියන්නේ වේගය. එතකොට අපි කිව්වා එහෙනම් මේ Q1 සහ Q2 වෙනස් වෙන්න බෑ කියලා. Q1 සහ Q2 වෙනස් වෙන්න බෑ කියලා අපි කිව්වනේ. මොකද පොම්පෙන්නේ මේ ෆ්ලෝ එක දෙන්නේ පොම්පෙන්. මේ පොම්පෙන් ෆ්ලෝ එක දෙනවා කියන්නේ එන්ජින් එකේ RPM එක නියතයි කියන්නේ පොම්පෙන් දෙන ෆ්ලෝ එක මෙතනදී යන්නත් ඕනේ. ඒ ෆ්ලෝ එක මෙතනදී යන්නත් ඕනේ. එහෙනම් මේ Q1 සහ Q2 සමානයි. අපි මෙතන Q1 සහ Q2 කියලා දාලා තිබ්බට මේ දෙන සමානයි. මෙතනදී අපි ගත්තොත් Q1 සමානයි එනවා A1 V1 කියලා. මෙතනදී අපි ගත්තොත් Q2 සමානයි කියලා එනවා A2 V2 කියලා. එතකොට අපි Q1 Q2 සමානයි කියපු නිසා A1 V1 සමාන වෙනවා A2 V2ට. A1 V1 සමාන වෙනවා A2 V2ට. අපිට ඊට පස්සේ ඔක පෙන්වන්න පුළුවන් මේ විදිහට A1 බෙදීම A2 සමානයි V2 බෙදීම V1 කියලා. හරිද? ඒ කියන්නේ නල අතර හරස්කඩ වර්ගඵල අතර අනුපාතයට සමාන වෙනවා ඒ නලය තුලින් ගලා යන ද්‍රවවල වේග අතර අනුපාතය. පැහැදිලිද? එතකොට මේ සමීකරණයෙන් අපිට තේරෙන දේ තමයි වර්ගඵලයන් වෙනස් නලයක වර්ගඵලයන් වෙනස් වුණත් හරිද? වර්ගඵල අතර අනුපාතය A1 to A2 හරිද? A1 to A2 වර්ගඵල අතර අනුපාතය සමාන වෙන්න ඕනේ. හරිද? ඒ නල අතර නල හරහා යන ද්‍රවවල වේග අතර අනුපාතය. ඒ කියන්නේ V2 to V1. පැහැදිලිද? ඒක පැහැදිලිද? වර්ගඵල අතර අනුපාතයට සමානයි. දැන් අපි කිව්වනේ අපේ ෆ්ලෝ රේට් එක හොයන සූත්‍රයක් තියෙනවා කියලා Q සමානයි AV කියලා. පැහැදිලිද? Q සමානයි AV කියලා සූත්‍රයක් තියෙනවා ගුවා. Q කියන්නේ ෆ්ලෝ රේට් එක, A කියන්නේ ඒරියා එක වර්ගඵලය, V කියන්නේ වේගය, ස්පීඩ් එක. හරිද? තෙල් ගලා යන වේගය. නලය තුලින් තෙල් ගලා යන වේගය. හරි. එතකොට අපි කිව්වා අපේ මේ නල හරහා තෙල් ගමන් කරන්නේ පොම්පෙන් දෙන තෙල්නේ. අපි මේ නල හරහා ගමන් කරන්නේ පොම්පෙන් අරන් දෙන තෙල් තමයි මේ නල හරහා ගමන් කරන්නේ. හරි. එතකොට පොම්පෙන් දෙන ෆ්ලෝ රේට් එකක් තියෙනවා. පොම්පෙන් තප්පරයට ලීටර් 10ක් දෙනවා නම් ඒ ලීටර් 10 මේ A කියන ඒරියා එක කරා යන්නත් ඕනේ. ඒ ලීටර් 10 මේ B කියන ඒරියා කරා යන්නත් ඕනේ තප්පරයකදී. ඒක පැහැදිලිද? පොම්පෙන් තප්පරයට ලීටර් 10ක් දෙනවා නම් තප්පරයක් ඇතුළත මේ A කියන ඒරියා කරා ලීටර් 10ක් යන්න ඕනේ. තප්පරයක් ඇතුළත මේ B කියන ඒරියා කරා ලීටර් 10ක් යන්න ඕනේ. හරි. එහෙමනම් මෙතන Q1 සමානයි A1 V1 කියලා අපිට ගන්න පුළුවන්. මෙතන Q2 සමානයි A2 V2 කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? මෙතනට අපි මේ සමීකරණ ගත්තොත් Q1 සමානයි A1 V1 කියලා ගන්න පුළුවන්. මෙතනට අපි මේ සමීකරණ ගත්තොත් B කියන ඒරියා එකට Q2 සමානයි A2 V2 කියලා ගන්න පුළුවන්. එතකොට අපි කිව්වා එහෙනම් මේ Q1 සහ Q2 සමාන විය යුතුයි කියලා. මොකද පොම්පෙන් තප්පරයට ලීටර් 10ක් දෙනවා නම් මේ A කියන ඒරියා කරා ඒ ලීටර් 10 තප්පරයක් තුල යන්න ඕනේ. මේ B කියන ඒරියා කරා ඒ ලීටර් තප්පරයක් තුල යන්න ඕනේ. ඒ නිසා මේ Q1 සහ Q2 සමාන වෙන්න ඕනේ කියලා අපි කිව්වනේ. පැහැදිලිද? එහෙනම් මේ Q1 සහ Q2 සමාන වෙනවා කියන්නේ A1 V1 සමාන වෙන්න ඕනේ A2 V2ට. ඔව් A2 V2ට. පැහැදිලිනේ? A1 V1 සමාන වෙන්න ඕනේ A2 V2ට. ඊට පස්සේ අපි මේ A1 එක පැත්තක තනි කර ගන්නවා. V1 V2 එක පැත්තක තනි කර ගන්නවා. හරි. එතකොට අපිට එනවා මේ විදිහට A1 බෙදීම A2 සමානයි V2 බෙදීම V1 කියලා. පැහැදිලිද? හරි. එතකොට එනවා A1 බෙදීම A2 සමානයි V2 බෙදීම V1 කියලා. එතකොට එහෙනම් මෙතනින් ඔයගලන්ට තේරුම් කරන දේ තමයි අවසානයේ මෙතනින් ඔයගලන්ට තේරුම් කරන දේ තමයි මේ වගේ විස්කම්බ වෙනස් නල හරහා තෙල් ගමන් කරනවා නම් මේ විස්කම්බ අතර තියෙන අනුපාතයක් තියෙනවානේ. මේ විස්කම්බ අතර තියෙන අනුපාතයක් තියෙනවා. හරිද? මේ විස්කම්බ අතර තියෙන අනුපාතය වේග අතර අනුපාතයට සමාන වෙන්න ඕනේ කියන එක. පැහැදිලිද? විස්කම්බ අතර අනුපාතය 1:2 නම් වේග අතර අනුපාතයත් 2:1 වෙන්න ඕන. පැහැදිලිද?
හරි ඒ කියන්නේ මෙතන ඩයමීටර් එක 10යි නම් මෙතන ඩයමීටර් එක 5යි නම් මේ දෙන්න අතර අනුපාතය 2යිනේ. මේ දෙන්න අතර අනුපාතය 2යිනේ. හරි එහෙනම් මෙතන වේගය 20යි නම් මෙතන වේගය 10ක් වෙන්න ඕනේ කියන එකයි. එහෙම වුණොත් ඒ දෙන්න අතර අනුපාතය 2ක් වෙන්නේ. එහෙනම් මේ ඒරියා එකේ වේගය 10යි නම් මේ ඒරියා එකේ වේගය 20ක් වෙනවා. හරි ඒ කියන්නේ මේ විස්කම්භ අතර අනුපාතයට වේග අතර අනුපාතය සමාන වෙන්න ඕනේ කියන එක තමයි ඔතනින් ඔයගොල්ලන්ට තහවුරු කරන්නේ. ඒ කියන්නේ මේ වගේ එකක තෙල් ගමන් කරනවා නම් මේ වගේ විශාල විස්කම්භයක් තියෙන ඒරියා එකක් කරා ඇවිල්ලා ඒ විස්කම්භය කුඩා විස්කම්භයක් බවට පත් වෙලා ගමන් කරනවා නම් හරිද තෙල් වල මේ A කියන කොටසට වඩා B කියන කොටසේදී වේගය වැඩි වෙනවා කියන එක. පැහැදිලිද? A කියන කොටසට වඩා B කියන කොටසේදී වේගය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මොකද? විස්කම්භය අඩු නිසා. විස්කම්භය අඩු නිසා මෙයාගේ තප්පරෙට ලීටර් 10ක් යන්න ඕනේ. තප්පරෙට ලීටර් 10ක් යා යුතු නිසා මෙයාගේ වේගය වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි? වේගය වැඩිවීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොට අන්න ඒක තමයි ඔයගොල්ලෝ උතනින් ඔළුවට ගන්න ඕන දේ. මේ වගේ එකක තෙල් ගමන් කරනවා නම් විස්කම්භ අතර අනුපාතයට වේග අතර අනුපාතය සමානයි කියන එක ඔතනින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි? ඊට පස්සේ ඔයගලන්ට දැන් මේක නම් මතකයි නේද? මේක අපි ෆස්ට් එක පටන් ගද්දිම කරපු එකක් මේ. හරි? මේ රූපසටහන තියෙන එක මතකයිද? අපි පටන් ගන්නෙම කරපු එකක්. අපි ගානක් එහෙම දුව මතකද? අපි පොඩි ගානක් එහෙම දුව මතකද? පටන් ගත්ත දවසේම. හයිඩ්‍රොලික්ස් පටන් ගත්ත දවසේම. පොඩි ගානක් එහෙම දුව මතකද? එහෙනම් මේ මෙතන කියන්නේ මොකද්ද? අපේ හයිඩ්‍රොලික්ස් වලින් අපිට පොඩි බලයක් දීලා විශාල බලයක් ගන්න පුළුවන් කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට එතනදිත් අපි කතා කරා බල අතර අනුපාතය සමානයි කියලා විස්කම්භ අතර අනුපාතයට. හරි? බල අතර අනුපාතය සමානයි කිව්වා විස්කම්භ අතර අනුපාතයට. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ අපි කිව්වා අපේ හයිඩ්‍රොලික් ප්‍රෙස් එක ගත්තොත් හයිඩ්‍රොලික් ප්‍රෙස් එක ඒකට අනුව තමයි සකස් කරලා තියෙන්නේ කියලා. මේ තියෙන අපි මේ වගේ පොඩි ගානක් අපි හැදුවානේ. මතකයිනේ මේ වගේ ගානක් හැදුවා අපි. මතකයි නේද හැදුවා? හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඔරිෆිස් එකක් කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද ඔරිෆිස් එකක් කියන්නේ? රන්ද්‍රයක්. සිංහලෙන් කියනවා රන්ද්‍රයක් කියලා. මොකක්ද ඔරිෆිස් එකක් කියන්නේ? මොකක්ද ඔරිෆිස් එකක් කියන්නේ? තෙල් යන සිදුරක් කියලා කියන්නේ. සිදුරෙන් දෙපැත්තම කොහොමද? සිදුරෙන් දෙපැත්ත කොහොමද? පොඩි තෙල් යන සිදුරක් කියලා කිව්වනේ. සිදුරෙන් දෙපැත්ත. ඔය දෙපැත්තේ විස්කම්භයක් මොකද? සමානයි. ඔයගලන්ට මේ ඔරිෆිස් එකක් කියන එක ඔයගලන්ට මේ ඔරිෆිස් එකක් කියන එක ඔයගලන්ගේ මැෂින් එකේ වැඩ කරන් යද්දී බොහෝ තැන්වල දකින්න හම්බෙනවා. හරි මේ ඔරිෆිස් හුඟක් තැන්වල දකින්න හම්බෙනවා. අපි සිංහලෙන් කියනවා රන්ද්‍රයක් කියලා. හරිද? අපි සිංහලෙන් කියනවා රන්ද්‍රයක් කියලා. අපේ එන්ජින් වල කාබුලේටර්ස් වලක් තියෙනවා. හරිද? ඔරිෆිස් හරිද? ඔරිෆිස් එකක් හරිද? රන්ද්‍රයක් හරිද? එතකොට ඔයගලන්ට මේ ඔයගලන්ගේ පොතේ 62 වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා. හරි? රන්ද්‍රයක් අනු ද්‍රව්‍ය ගලයන් නලයක අතරමැදින් යෙදූ බාධක විවරයකි. ඔයගලන්ගේ රිලීෆ් වැල් වල සෑහෙන්න දකින්න තියෙනවා. හරිද? ඊට පස්සේ එන නලයක් තුලින් ගලා යන ද්‍රව්‍ය යම් තැනකදී එම නලයේ විස්කම්භයට අඩු විවරයක් තුලින් ගලා යයි නම් එම විවරය රන්ද්‍රය යනුවෙන් හැඳින්වේ. හරි? එතකොට ඊට පස්සේ තමයි මොකක්ද කියලා තියෙනවා ඔයගලන්ගේ පසුද්‍රව පහරේ ඩවුන් ස්ට්‍රීම් වේගය වැඩි වේ. රන්ද්‍රයේ දෙපස පීඩන අන්තරයක් ඇති වේ. එන රන්ද්‍රයට පෙර ද්‍රව පහරේ අප් ස්ට්‍රීම් පීඩනයට පසු ද්‍රව පහරේ පීඩනය අඩු වේ. හරි? පැහැදිලිද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඔයගලන්ගේ රන්ද්‍රයක් ගැන අපි මෙහෙම මට අඳින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරිද? හරියට. හරි?
ඔන්න වගේ එක තැනක් කොහොම කුඩා කරලා තියෙනවා. පැහැදිලිද? ඔන්න වගේ එක තැනක් කොහොම කුඩා මට හරියට අඳින්න බෑ හොඳේ. එක තැනක් හරියට ඔන්නම කුඩා කරලා තිනවා. ඊට පස්සේ අපි මෙතනට දානවා ප්‍රෙෂර් ගේජ් එක. අපි මෙතනට දානවා ප්‍රෙෂර් ගේජ් එක. හරිද? මේ පැත්තේ ඩයමීටර් සමානයි. හරි? අපි මෙතනින් මේක මේ වහලා නම් තියෙන්නේ. මේ හරහා තෙල් ගමන් කරන්නේ නැත්නම් මේ ප්‍රෙෂර් ගේජ් වල රීඩින්ග්ස් කොහොම වෙයිද? මේ පැත්තෙන් එන තෙල් මේ හරහා ගමන් කරන්නේ නැහැ. මේ පැත්තෙන් වහලා තියෙන්නේ. හරිද? තෙල් ගමන් කිරීමක් නැහැ. මේ මෙතන මේ තියෙන ඔරිෆිස් එකක්. හරි? මෙතන මේ මම ඇඳලා තියෙන ඔරිෆිස් එකක්. හොඳේ? මේ දෙපැත්තේ විස්කම්බ සමානයි. හොඳේ? හරිද? එතකොට මේ ඔරිෆිස් එකක් තියෙන්නේ මෙතන. මේ හරහා තෙල් ගමන් කිරීමක් නැහැ. මොකද අනිත් පැත්තෙන් වහලා තියෙන්නේ. අර පැත්තෙන් වහලා තියෙනවා තෙල් ගමන් කරන්න බෑ. හරිද? තෙල් ගමන් කරන්න බැරි නම් ඔන්න ඔය පෙන්නන ප්‍රෙෂර් ගේජ් දෙකේ ප්‍රෙෂර්ස් කොහොම වෙයිද? ඔයා කියන්නේ මේ පැත්ත වැඩි, මේ පැත්ත වැඩි, මේ පැත්ත අඩුයි. හැබැයි දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ හරහා තෙල් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ හරහා ෆ්ලෝ එකක් නැහැ. ඇයි මේ පැත්ත වහලා තියෙන්නේ? ෆ්ලෝ එකක් නැහැ. ඔව්. තෙල් පිරලා තියෙන්නේ. නෑ දැන් ඔයා කියන කතාව ඔයා ඔලුවට ගන්නෑ. ඔයා ඔලුවට ගත්තේ නෑ. හරිද? අතන මම මෙතන පැහැදිලිවම කිව්ව එකයි මෙතන වහලා කියලා. හරිද? මෙතන වහලා මෙහාරා තෙල් ගමන් කරන්නේ නෑ කියලා. අපේ පැස්කල් මොකක්ද කියලා තියෙන්නේ? තෙල් ගමන් කිරීමක් නෑ. ඇයි මේ පැත්ත වහලා තියෙන්නේ? එතකොට අපේ පැස්කල් මොකක්ද කියලා තියෙන්නේ? සෑම පැත්තකටම එක විදිහට බලපානවා කියලානේ තියෙන්නේ. සංවෘත පද්ධතියක. හරිද? එහෙනම් මේ හරහා තෙල් ගමන් කිරීමක් නැත්නම් මේ දෙන්නගේම රීඩින් සමානයි. හරිද? තෙල් ගමන් කිරීමක් නැත්නම් මේ දෙන්නගේම රීඩින් සමානයි. හරිද? තෙල් ගමන් කරන්නේ නැත්නම්. හරිද? පැහැදිලිද? තෙල් ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැත්නම්. හරි? එතකොට මෙතන තෙල් ගමන් කරනවනේ. මේ හරහා තෙල් ගමන් කරනවා නම් මොකද වෙන්නේ? ඔව් හරිද? අන්න ඔයා දැන් අර කලිනුත් කිව්වේ ඔකමනේ. ඔයා ඔය කියන කතාව බලපාන්නේ මේ ඔරිෆිස් එකකට ෆ්ලෝ එකක් ගමන් කරනවා නම් පමණයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? අපේ රිලීෆ් වැල් වල මේ ඔරිෆිස් ඕනතරම් දකින්න තියෙනවා. හරිද? අපේ මැෂින් එකේ හුඟාවක් තැන් වල දකින්න තියෙනවා. හරිද? එතන මේ ඔරිෆිස් එකෙන් ඇනිසා ඇති වෙන බලපෑම ඇති වෙන්නේ මේ හරහා ඔයිල් ෆ්ලෝ එකක් තෙල් පරිමාවක් ගලා යනවා නම් පමණයි. පැහැදිලිද? තෙල් ගලා යනවා නම් පමණයි ඔරිෆිස් එක කරා. පැහැදිලිද ඔයගලන්ට? එහෙනම් මේ හරහා තෙල් ගමන් කරන්නේ නැත්නම් මෙයාගෙන් බලපෑමක් නැහැ. මේ හරහා තෙල් ගමන් කරනවා නම් මොකද්ද වෙන්නේ? මෙතනදී මේ බාධාව නිසා තෙල් ගමන් කරන්න ටිකක් අමාරුයි මෙතනින්නේ. මේ පැත්තෙන් ආවට මෙතනින් යන්න ටිකක් අමාරුයිනේ. මෙතන බාධාවක් ඇති කරලානේ තියෙන්නේ. ඒ නිසා මේ පැත්තේ ප්‍රෙෂර් රීඩින් එක පොඩ්ඩක් විතර වැඩි වෙනවා. හරි ඊට පස්සේ මෙතන මේ බාධාව මගහැරිච්ච ගමන් ඒ බාධාව මගහැරිලා තියෙන්නේ දැන් කිසි බාධාවක් නැහැ ටක් ගාලා යන්න පුළුවන් නේ. අන්න ඒ නිසා මේ පැත්තේ ප්‍රෙෂර් රීඩින් එක පොඩ්ඩක් අඩු වෙනවා. හරිද? අඩු වෙලා මේ දෙන්න අතර එනවා ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක්. ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් හට ගන්නවා. හරිද? අපි කියනවා ඩෙල්ටා P කියලා. හරි? ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් හට ගන්නවා. ඒක පැහැදිලිද? ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් හට ගන්නවා. ඔරිෆිස් එකක් නිසා ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති වෙනවා. ඒක පැහැදිලිද? එතකොට ඔන්න ඔය ප්‍රෙෂර් ඩිෆරන්ස් හදාගන්න අපේ පද්ධතියේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් හදාගන්න ඕන වෙච්ච හුඟක් තැන්වල ප්‍රෙෂර් ඩිෆරන්ස් හදාගන්න අවශ්‍ය වෙච්ච හුඟක් තැන්වල අපිට මේ වගේ ඔරිෆිස් දකින්න පුළුවන්. එතකොට මම අර එක උදාහරණයක් තමයි කිව්වේ ඔයගලන්ගේ රිලීෆ් වැල් වල දකින්න හම්බ වෙනවා කියලා. හරි? එතකොට මේ වගේ ඔරිෆිස් අපේ පද්ධතියේ බොහෝ තැන්වල දකින්න පුළුවන්. පැහැදිලිද?
පැහැදිලිද මේ වගේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක්. මේ වගේ පීඩන වෙනසක්. හරිද? පීඩන අන්තරයක්. මේ වගේ පීඩන වෙනසක් මේ වගේ පීඩන අන්තරයක් හදාගන්න ඕන වෙච්ච හුඟක් තැන්වල ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඔරිෆිස් දකින්න හම්බෙනවා අපේ පද්ධතිය ගත්තම. ඒතර මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඔරිෆිස් එක කරා තෙල් ගමන් කරනවා නම් විතරයි ඒකේ බලපෑම සිද්ධ වෙන්නේ. තෙල් ගමන් කරන්නේ නැත්නම් ඒක කිසි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. තෙල් ගමන් කරනවා නම් මේ විදිහට පීඩන වෙනසක් ඔරිෆිස් එක කරා ඇති වෙනවා. මේ වගේ පීඩන වෙනසක් ඔරිෆිස් එක කරා ඇති වෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. හරි? තෙල් ගමන් නොකරන අවස්ථාවලදී නෑ. තෙල් ගමන් කරනවා නම් පමණයි ඒ වෙනස සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ මම දැන් ආයි ගණන් කතා කරන්නේ. අපි ෆස්ට් එකේ ගණන් හැදුවා. මතකයි නේද ෆස්ට් එකේ මේ ගාන හැදුවානේ. මේවා අපි ආයි කතා කරන්න අවශ්‍ය නැහැ ඒක නිසා. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ අපේ ද්‍රාවල පද්ධතියේ ඔයගොල්ලන්ට දකින්න හම්බෙන පරිපත සංකේත ගැන. ඔයගොල්ලන්ට මැනුවල් එකක් ගත්තම මැනුවල් එකේ මේ වගේ පරිපත සංකේත වලින් තමයි සර්කිට් එක දකින්න හම්බෙන්නේ. මේ විදිහේ පරිපත සංකේත වලින් තමයි සර්කිට් එක දකින්න හම්බෙන්නේ. හැබැයි ඔයගොල්ලන් මේ පරිපත සංකේත ටික දැනගත්තයි කියලා එකපාරට ගිහිල්ලා මැනුවල් එකේ තියෙන සර්කිට් එක කියවන්න බෑ. හරිද? මොකද සම්පූර්ණ මැෂින් එකේ තියෙන සම්පූර්ණ මුළු සර්කිට් එකම A3 කොලයකට ප්ලොට් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට එකපාරට දැක්කම නිකන් ඔළුව අවුල් වෙන්නත් පුළුවන් එකපාරට සර්කිට් එක දිහා බැලුවම. ඒ නිසා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ සංකේත ටික අඳුරගෙන හරි සර්කිට් එකේ පොඩි තැන් පොඩි කොටස් වෙන් කරලා අඳුර ගන්න ඕනේ. සර්කිට් එකේ පොඩි තැන් වෙන් කරලා අඳුර ගන්න ඕනේ. හරිද? සර්කිට් එකේ පොඩි තැන් ඒ කියන්නේ අපි දැන් මේ සංකේත ටික අඳුරගත්තට පස්සේ අපි සර්කිට් එකේ පොඩි සර්කිට් ඒ කියන්නේ එකපාරට මුළු සර්කිට් එකම එකපාරට බලන්න යන්නේ නැහැ. අපි ඒකේ එක සර්කිට් පොඩි කොටස් වෙන් කරගෙන ඒ කොටස් කියවන්න පුරුදු වෙලා ඒ විදිහට තමයි සම්පූර්ණ ලොකු සර්කිට් එකක් කියවන්න පටන් ගන්න ඕනේ. හරිද? ඒතර ඔයගොල්ලන්ට මේක සෑහෙන ලොකු ප්‍රැක්ටිස් එකක් කරන්න තියෙනවා මැනුවල් එක. ඔයගොල්ලන්ට වර්ක්ෂොප් ගියා මැනුවල් හම්බ වෙනවා. අපේ ලයිබ්‍රරි ඕන තරම් මැනුවල් තියෙනවා. ඒ මැනුවල් වලින් සර්කිට් පොඩ කියවන්න හුරු වෙන්න ඕනේ. හරි? එතකොට ඔයගොල්ලන්ගේ පරිපත සංකේත ගත්තම ඔයගොල්ලන්ට දාබල පද්ධති වල සංකේත ගත්තම ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් හැඩ තුනක් දකින්න හම්බ වෙනවා. ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් හැඩ තුනක් දකින්න හම්බ වෙනවා. මොනවාද ඒ හැඩ තුන? මොනවාද ඒ හැඩ තුන? ප්‍රධාන වශයෙන් හැඩ තුනක් දකින්න හම්බ වෙනවා. මොනවාද ඒ හැඩ තුන? හැඩ තුනක් ගැන මං කියන්නේ. හැඩ තුනක් ගැන. ලයින්ස් නෙවෙයි හැඩයක් කියන්නේ මොකද්ද? හැඩයක් කියන්නේ මොකද්ද? මම මේ පැත්තේ දාලා තිනේ. මේ පැත්තේ දාලා තිනේ. රවුමක් දාලා තිනවා. හතරස් කොටුවක් දාලා තිනවා. ඩයමන්ඩ් එකක් දාලා තිනවා. හරිද? හැඩ කියන්නේ ඒවනේ. හරිද? එහෙනම් ඔයගොල්ලන්ගේ පද්ධති ගත්තාම ප්‍රධාන වශයෙන් හැඩයන් තුනක් දකින්න හම්බ වෙනවා. හරිද? එකක් තමයි මේ කොටුව, එකක් තමයි රවුම, එකක් තමයි මේ වගේ ඩයමන්ඩ් එකක්. හරිද? එතකොට ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් මේ සංකේත ගත්තාම මේ හැඩ තුනක් දකින්න හම්බ වෙන ප්‍රධාන වශයෙන්. මේ හැඩ තුන තමයි හුඟක් සංකේත සඳහා පාවිච්චි කරලා තින්නේ වෙනස්කම් දාලා. එක වෙනස්කම් වලට මේ හැඩ වලට තව පොඩි වෙනස්කම් දාලා මේ හැඩ තුන තමයි ප්‍රධාන වශයෙන් හුඟක් සංකේත වල භාවිතා වෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට දෙක තවත් හොඳට තහවුරු වෙයි. එතකොට කොටුවක්, රවුමක්, ඩයමන්ඩ් එකක්. අපි මේ කොටුව කියන එක භාවිතා කරනවා අපේ මැෂින් එකේ තියෙන වෑල් හඳුන්වන්න. අපේ වෑල් වල සංකේත හඳුන්වන්න. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල් වේවා, ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් වේවා, ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් වෙනස් වෙනවා. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්, ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් ගත්තොත් ඒ හැම වෑල් එකකම මේ කොටු තමයි අපි ගන්නෙ. මේ වගේ කොටු තමයි අපි ගන්නෙ. ඒ වෑල් එකේ සංකේත හඳුන්වන්න. හරිද? මේ රවුම අපි ගන්නවා ප්‍රධාන වශයෙන් පොම්පේ සහ මෝටරේ කියන දෙකම හඳුන්වන්න. පොම්පේ සහ මෝටරේ ඊට පස්සේ ප්‍රෙෂර් ගේජ් වලට ප්‍රෙෂර් ගේජ් එක හඳුන්වන්න. ඒ වට අපි මේ රවුම තමයි භාවිතා කරන්නේ. හරිද? ඊට පස්සේ අපේ තියෙන කූලර්ස්, ෆිල්ටර්ස් හරිද? ඒ වගේ දේවල් වලට මේ අපි ඩයමන්ඩ් එක භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒ වගේ දේවල්ට මේ ඩයමන්ඩ් එක භාවිතා කරනවා. හරිද? පැහැදිලිද?
එතකොට මේ සංකේත තුන තමයි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ. ඊට අමතරව අපේ පද්ධතියේ තියෙනවා තෙල් ගමන් කරන මාර්ග. අපේ පද්ධතියේ තියෙනවා තෙල් ගමන් කරන මාර්ග. හැම මාර්ගයකම එක වගේ තෙල් ගමන් කරනවද? හැම මාර්ගයකම එක වගේ තෙල් ගමන් කරනවද? හැම මාර්ගයකම එක වගේ තෙල් ගමන් කරන්නේ නැහැ. හැම මාර්ගයකම එක වගේ තෙල් ගමන් කරන්නේ නැහැ. හරිද? එක වගේ නෑ. මොනවද වෙනස් කියන්නේ? කියන්න වෙනස්කම්. ඔව් ඒක තමයි. දැන් අපේ පද්ධතිය එක තමයි අපේ පද්ධතිය තියෙනවා පයිලට් ප්‍රෙෂර් ලයින් තියෙනවා, ඩ්‍රේන් ලයින් තියෙනවා, ඩ්‍රේන් ලයින් තියෙනවා, ඩ්‍රේන් ලයින් තියෙන එක එක්සෝස් ලයින් තියෙනවා, එක වර්කින් ලයින් තියෙනවා. හරි? වර්කින් ලයින් කියන්නේ පද්ධතියේ තෙල් ගමන් කරන මාර්ග. හරිද? එතකොට මෙන්න වගේ ලයින්ස් ගණනාවක් දකින්න පුළුවන් අපිට අපේ මැෂින් එක ගත්තොත්. හරි? එතකොට අපේ ප්‍රධාන තෙල් ගමන් කරන මාර්ගය, ඒ කියන්නේ පීඩිත තෙල්. පීඩිත තෙල් ගමන් කරන මාර්ගයන් අපි මේ වගේ ඍජු රේඛාවකින් පෙන්වනවා. මේ වගේ ඍජු රේඛාවකින් පෙන්වනවා. මෙන්න මේ වගේ ඍජු රේඛාවකින් පෙන්වනවා. පැහැදිලිද? සොලිඩ් ලයින් එකක්, මේන් ලයින් එකක්. හරිද? පීඩිත තෙල් ගමන් කරන මාර්ගය මේ වගේ ඍජු ලයින් එකකින් අපි පෙන්වනවා. ඊට පස්සේ පයිලට් ලයින් එකක් කියන්නේ මොකද්ද? නියම තෙල් පීඩන මාර්ගයක්. නියම තෙල් පීඩන මාර්ගයක් කියන්නේ මොකද්ද? නියම තෙල් පීඩන මාර්ගයක් කියන්නේ මොකද්ද? පයිලට්. හරි ඒක තමයි නියම තෙල් මාර්ගය කියන්නේ මොකද්ද? නියම තෙල් මාර්ගය කියන්නේ මොකද්ද? අපි අපේ පද්ධති ඔයගොල්ලෝ දන්නවා දැන් ජොයිස්ටික් ලීවර්ස් නේ තියෙන්නේ. දැන් නෑ මැෂින් එකම වගේ ජොයිස්ටික් ලීවර්ස් නේ තියෙන්නේ. එතකොට ඉස්සරම සෑහෙන කාලයට කලින් ආව මැෂින් ඔයගොල්ලෝ දකි ලොකු ලීවර්ස් තියෙන ලීවර්ස් අදින්න ඕන ටිකක් ලොකු බර දාලා අදින්න ඕනේ. හරිද? ඒවා මෙකැනිකලි තමයි සම්බන්ධ වෙන්නේ ගිහිල්ලා. හරි? හැබැයි දැන් ඔයගොල්ලෝ දකිනවා ඒ වනේ දැන් එන මැෂින් එක වගේ ජොයිස්ටික් ලීවර්ස් එන්නේ අපිට හරි පහසුයි. අපි ගේම් එකක් ප්ලේ කරනවා වගේ ජොයිස්ටික් එක එහෙට මෙහෙට චලනය කරන්න තියෙන්නේ මැෂින් එක වැඩ කරනවා. එහෙම නේද? හරි පහසුයිනේ අපිට චලනය කරන්න. හරි? අපේ ඇඟට කිසි මාංශයකුත් නැහැ. හරි පහසුයි චලනය කරන්න. හරිද? එතකොට ඒ මට්ටමට හයිඩ්‍රොලික් පද්ධතිය දියුණු වෙලා තින්නේ මොකද? අපේ පද්ධති නියම පීඩන පාලන පද්ධති. නියම පීඩිත පාලන පද්ධති. පයිලට් ප්‍රෙෂර් කන්ට්‍රෝලින් පද් සිස්ටම් විදියට තමයි අපේ පද්ධතිය දැන් ඩෙවලොප් කරලා තින්නේ. හරිද? ඉලෙක්ට්‍රොනික්ස් දාලා සොලනොයිඩ් ඔපරේටඩ් ඇවිල්ලා තිනවා. ඒ වගේම පයිලට් ඔපරේටඩ් හයිඩ්‍රොලික් සිස්ටම්ස්. හරි? පයිලට් ඔපරේටඩ් හයිඩ්‍රොලික් සිස්ටම්ස් තමයි අපේ සෑම පද්ධතියක්ම දැන් දකින්නම නෑ අපේ මැෂින් එකම තියෙන්නේ පයිලට් ඔපරේටඩ් හයිඩ්‍රොලික් සිස්ටම්ස්. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ කරලා සොලනොයිඩ් කන්ට්‍රෝල් හයිඩ්‍රොලික් සිස්ටම්ස් තියෙනවා. ওই දෙක තමයි දැන් අපේ මැෂින් එක දකින්න හම්බෙන්නේ. හරි? එතකොට අපි කරන්නේ මොකද්ද? අපි පොඩි ඔයිල් ප්‍රෙෂර් එකක් තමයි අපි කන්ට්‍රෝල් කරන්නේ. අපි කන්ට්‍රෝල් කරන්නේ පොඩි ඔයිල් ප්‍රෙෂර් එකක්. එතකොට ඔයගොල්ලෝ ජොයිස්ටික් ලීවර් එක අල්ලනවා කියලා කරන්නේ මොකද්ද? පොඩි ඔයිල් ප්‍රෙෂර් එකක් තමයි ඔයගොල්ලෝ කන්ට්‍රෝල් කරන්නේ. ඔයගොල්ලෝ ඒ ඔයිල් ප්‍රෙෂර් එක අදාළ සොලනොයිඩ් එකට ඇක්ටිවේට් වෙන්න දෙනවද නැද්ද කියන එක තමයි එතනින් කරන්නේ. පැහැදිලිද? ඔයගොල්ලෝ ජොයිස්ටික් ලීවර් එක අල්ලලා පොඩි ඔයිල් ප්‍රෙෂර් එකක් දෙනවා ඔයගොල්ලන්ගේ සොලනොයිඩ් එකට. ඊට පස්සේ සොලනොයිඩ් එක වැඩ කරලා සොලනොයිඩ් එකෙන් වැඩි ඔයිල් ප්‍රෙෂර් එක දෙනවා පද්ධතිය වැඩ කරන්න. පද්ධතිය ස්පූල් එක තල්ලු කරන්න. පැහැදිලිද? පැහැදිලිද ඔයගොල්ලන්ට? එතකොට එහෙනම් මේ පයිලට් ලයින් එකක් කියන්නේ ප්‍රධාන තෙල් ගමන් කරන මාර්ගයකට වඩා පීඩනය අඩු මාර්ගයක්. සාමාන්‍යයෙන් අපේ මැෂින් එකක් ගත්තොත් පයිලට් ලයින් එක ප්‍රෙෂර් එක බාර් 20ක් 30ක් වගේ තමයි. පැහැදිලිද? නමුත් මැෂින් එකේ වර්කින් කන්ඩිෂන් එකේ ප්‍රෙෂර් එක බාර් 150ක්, බාර් 175ක්, 80ක් ඒ වගේ වෙනවා. පැහැදිලි නේ ඔයගොල්ලන්ට? ඒක පැහැදිලි නේද? 30ක් 40ක් හෝ 20ක් 30ක් හෝ ඒ වගේ ගාණක් එන්නේ. හරි? ඒතකොට ඒ වගේ පොඩි ප්‍රෙෂර් එකක් තමයි පයිලට් ප්‍රෙෂර් එක කියන්නේ.
හැබැයි අපි වර්කින් ලයින් එක ප්‍රෙෂර් එක බාර් 150ක් 180ක් 200ක් සමහර මැෂින් වල 350 400 වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඒ වගේ ප්‍රධාන තෙල් ගමන් කරන මාර්ගයන් අපි මේ වගේ ඩිරෙක්ට් ලයින් එකකින් පෙන්නනවා. ඊට පස්සේ ඊට අමතරව අර වගේ පයිලට් ඔයිල් ප්‍රෙෂර් ගමන් කරන මාර්ගයන් නම් මේ වගේ කඩිරකින් පෙන්නනවා. මේ වගේ කඩිරකින් පෙන්නනවා. ඊට අමතරව ඩ්‍රේන් ලයින් එකක් කියන්නේ මොකද? ඩ්‍රේන් ලයින් එක. ඔව් ඒවත් කේස් ඩ්‍රේන් එක. ඔව් ඒවත් කේස් ඩ්‍රේන් එකක් විදිහට එන්නේ. ඔව්. එක්සෝස්ෝඩ සමාතැන්වලදී මේක එක්සෝස් ලයින් කියලා පෙන්වන්න පුළුවන්. සමාතැන්වලදී එක්සෝස් ලයින් කියලා පෙන්වන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඩ්‍රේන් ලයින් කියන වචනේ. හරිද? එතකොට ඒක මේ වගේ ළඟ ළඟ චූටි චූටි කඩිට තියෙන ලයින් එකක් තමයි ඒක ඇවිල්ලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඩ්‍රේන් ලයින් එකෙන් පෙන්වන්නේ මොන වගේ ලයින්ද? එකක් ඔයා කිව්වා වගේ පොම්ප වලින් මෝටර් වලින් ලුබ්‍රිකේට් වෙන්න යන ඔයිල් කේස් එකට ඩ්‍රේන් වෙලා ඒන ලයින් එක ඒක පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒක පෙන්වන්නත් පුළුවන්. ඊට අමතරව වෑල් බොක්සේ ඩේන එකත් එක එක්සෝස් ලයින් එකක් කියන එක ඩ්‍රේන් ලයින් එකක් කියනවා. එතකොට මේ ඩ්‍රේන් ලයින් එක කියන්නේ ඇත්තටම අපේ රිටර්න් ලයින් එක. අපේ පද්ධතියට යන තෙල් නැවත රිටර්න් ලයින් එකේ ටැංකිය හරහා ගමන් කරන්නේ. ඔය වගේ ඩ්‍රේන් ලයින් ගොඩක් දැක්කත් ගොඩක් පේන්න තිබ්බට හරි ඔයගොල්ලන්ට ටැංකියට බැලුවොත් ටැංකියට එක ලයින් එකයිනේ ආපසු වෙන්නේ. ටැංකියට ලයින් 10ක් 15ක් වෙනවද ආයි? ආයි එනවද? නෑනේ. ඔව් අර සේරම එකට එකතු කරලා එක ලයින් එකක් තමයි ටැංකියට එන්නේ රිටර්න් ලයින් එක විදියට. ඔව් එතකොට මේ ඩ්‍රේන් ලයින් කියලා අපි කියන්නේ ඇත්තටම ওই රිටර්න් ලයින් එකට. හරිද? එතකොට ඔන්න ඔය කියන රිටර්න් ලයින් එහෙම නැත්නම් ඩ්‍රේන් ලයින්. එතකොට දැන් මේ අපි සර්කිට් එකක් අඳිද්දී ටැංකියට ආපසු වෙන ලයින් එක අපි අර මේ රේඛාවෙන් ඇදලා පෙන්නනවා. හරිද? ඊට අමතරව අපිට සමාතැන් වලදී පෙන්වන්න වෙනවා මේ මෙතනින් ඩ්‍රේන් වෙනවා කියලා ටැංකියට. හරි? ඒ තැන් වල තමයි මේ ලයින් දාලා තියෙන්නේ. හොඳේ. එතකොට ඒ වගේ තැන් පෙන්වන්න අපි මේ වගේ කෙටි කඩේලි රේඛාවක් අපි ඇඳලා පෙන්නනවා. ඒ වගේ තැන් පෙන්වන්න. හරි. එතකොට ඩ්‍රේන් ලයින් එක සාමාන්‍ය ප්‍රෙෂර් එක හුඟක් අඩුයි. හරි. ඩ්‍රේන් ලයින් එක ප්‍රෙෂර් එක අපේ පයිලට් ප්‍රෙෂර් එකටත් වඩා අඩුයි. හරිද? ඒ නිසා තමයි කෙටි කඩේලක් පෙන්වන්නේ. එතකොට පයිලට් ප්‍රෙෂර් එකට වඩා අඩුයි සාමාන්‍යයෙන් ඩ්‍රේන් ලයින් එක ප්‍රෙෂර් එක. මොකද එයාගේ ශක්තිය එයා නිදහස් කරලා තමයි නැවත එන්නේ. එයාට දීලා තිබ්බ ශක්තිය එයා පද්ධතියට දීලා තමයි එන්නේ. එතකොට එයාගේ ප්‍රෙෂර් එක සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සර්කිට් එක ගත්තම ඔයගොල්ලන්ගේ සර්කිට් එකේ ලයින් එකිනෙක කැපෙනවා. හරි. ලයින් සර්කිට් එක අඳිද්දි පොතක සර්කිට් එක කොලයක අඳිද්දි ලයින් එකක් කැපෙනවා. ලයින් එකිනෙක කරා කැපිලා යනවා. එහෙම නැතුව අපිට අඳින්න බෑ. හරිද? එතකොට ලයින් කැපිලා යන නිසා එකිනෙක කරා අපි දැනගන්න ඕනේ එතන ලයින් එක සම්බන්ධ වෙලාද? එතන ලයින් එක විසන්ධි වෙලාද කියලා. කොහොමද අපි ඒක දැනගන්නේ? කොහොමද අපි ඒක අඳුරගන්නේ? ඒ වගේම තමයි. හරිද? මෙන්න මේ වගේ ඩොට් එකක් දාලා තියෙනවනම් මෙන්න මේ වගේ ඩොට් එකක් දාලා තියෙනවනම් හරිද? මෙන්න මේ වගේ ඩොට් එකක් දාලා තියෙනවනම් හරිද? ඒ තැන් වලදී අපි කියන්නේ මේ ලයින් එක එකිනෙක සම්බන්ධයි කියලා. මෙන්න මේ වගේ ඩොට් එකක් දාලා තියෙනවනම් හරිද? මේ වගේ ඩොට් එකක් දාලා තියෙනවනම් අපි කියනවා මේ ලයින් එකිනෙක සම්බන්ධයි කියලා. හරිද? අනිවාර්යෙන් ලයින් සම්බන්ධයි නම් ඩොට් එකක් දාලා තිබිය යුතුයි. හරි? ලයින් සම්බන්ධයි නම් ඩොට් එකක් දාලා තිබිය යුතුයි. නමුත් ඔයගොල්ලෝ මැනුවල් වල සර්කිට් බලද්දි දකි. හරිද? මැනුවල් වල සර්කිට් බලද්දි දකි මේ ඩොට් දාලා නැහැ හුඟක් තැන් වල. හරිද? පැහැදිලිද? මේ ඩොට් දාලා නැහැ හුඟක් තැන් වල. සාමාන්‍යයෙන් හරිම විදියෙන් නම් මේ වගේ ඩොට් එකක් දාලා තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ ලයින් එක ක්‍රොස් වෙනවා නම් ලයින් එක පාස් වෙනවා නම් අර ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රිකල් වල සිම්බල්ස් වලට කරාගේ මේ විදිහට පොඩි උඩින් දාලා තියෙන්න ඕනේ මේ වගේ එක ලයින් එක. එක ලයින් එක මේ වගේ පොඩි කාක පාදයක් වගේ මේ වගේ උඩින් දාලා තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒක පැහැදිලිද? මෙහෙම තියෙනවා ලයින් එක සම්බන්ධ වෙන්නේ නැහැ. මෙහෙම තියෙනවා අනිවාර්යයෙන්ම ලයින් එක සම්බන්ධ වෙනවා. හරි? එතකොට අපි ලයින් ක්‍රොසින් නම් මෙහෙමත් පෙන්නනවා. නමුත් මේක එච්චර දැන් සාර්ථක නැහැ.
මොකද සමහර අවස්ථාවලදී ලයින්ස් ජොයින් වෙච්ච තැන් පවා මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ ඩොට් දාලා නෑ. අපි සර්කිට් බලද්දී ඔයගොල්ලන්ට ඒක හොඳට තේරෙයි. සර්කිට් වල එහෙම දාලා නෑ. හරිද? හරි. එතකොට අනිවාර්යයෙන්ම ලයින් එක ක්‍රොස් වෙනවා නම් එක්ක මේ විදිහට තියෙන්න ඕනේ. ලයින් එක ජොයින් නම් මේ විදිහට තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේම ලයින් ක්‍රොසින් නම් මෙන්න මේ විදිහටත් තියෙන්න පුළුවන්. හරි. මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ? හරහාන ලයින් එක නවත්තලානේ ඇඳලා තින්නේ. පැහැදිලිද? හරහාන ලයින් එක නවත්තලානේ ඇඳලා තින්නේ. ලයින් ක්‍රොසින් නම් ලයින් එක සම්බන්ධයක් නැත්නම් මේ විදිහටත් පෙන්නලා තියෙන්න පුළුවන්. හරි. මේ විදිහටත් පෙන්නලා තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහ නම් සාර්ථක නෑ. මෙන්න මේකේ පෙන්නලා තියෙන විදිහ නම් සාර්ථක නෑ. හරිද? මේ පෙන්නලා තියෙන විදිහ සාර්ථක නෑ. සාමාන්‍ය මේක ලයින් එක නවත්තලා තමයි ඇඳලා තින්නේ. හරි. එක ලයින් එක සාමාන්‍ය නවත්තලා තමයි ඇඳලා තින්නේ. ඒතකොට ඔයගොල්ලෝ මැනුවල් දකිද්දී මේ වෙනස්කම් දකින්න පුළුවන් වෙයි. හරිද? සම්බන්ධ වෙන්නේ නැත්නම් එක්ක අර විදිහට උඩින් පන්නලා දාන්න ඕනේ. එහෙම නැත්නම් අර වගේ නවත්තලා අඳින්න ඕනේ. හරි. අර වගේ නවත්තලා අඳින්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ තෙල් මාර්ග තෙල් ගමන් කරන දිශාව පෙන්වන්න අපි මේ වගේ ඉතලයක් දාලා පාට කරනවා. හරි. තෙල් ගමන් කරන දිශාව පෙන්වන්න මේ වගේ ඉතලයක් දාලා පාට කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ තව ගෑස් යන ලයින්ස් තියෙනවා. ගෑස් යන ලයින් එක ගෑස් යන දිශාව පෙන්වන්න ඊතලේ දාලා ඊතලේ පාට කරන්නේ නැහැ. එච්චරයි වෙනස. හරිද? නියුමැටික් සිම්බල් වලදී මේ ඊතල පාට කරන්නේ නැහැ. හරිද? අපේ තෙල් ගමන් කරන මාර්ගවලදී මේ ඊතල පාට කරනවා. හරිද? මේ තෙල් යන දිශාව පෙන්වන්න තමයි මේ වගේ ඊතලයක් දාලා පාට කරන්නේ. ඊට අමතරව අපේ ඔය මැෂින් වල අපේ පද්ධති වල තියෙනවා ෆ්ලෙක්සිබල් ලයින්. අපේ පද්ධති වල තියෙනවා ෆ්ලෙක්සිබල් ලයින්. හරිද? ඒ ෆ්ලෙක්සිබල් ලයින් අපි පෙන්නනවා මෙන්න මේ වගේ හැඩයට. ෆ්ලෙක්සිබල් ලයින් තියෙනවා අපේ පද්ධති වල. ෆ්ලෙක්සිබල් ලයින් එකක් තියෙන තරම් නම් මේ විදිහට පෙන්නනවා. ෆ්ලෙක්සිබල් ලයින් එකක් තියෙන තරම් නම් මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි. ෆ්ලෙක්සිබල් ලයින් එකක් තියෙන තරම් නම් මෙන්න මේ විදිහට පෙන්නනවා. එතකොට මෙහෙම දාලා දෙනවා කියන්නේ එතන තියෙන්නේ ෆ්ලෙක්සිබල් ලයින් එකක්. එතන තියෙන්නේ ෆ්ලෙක්සිබල් ලයින් එකක්. හරි. ඊට පස්සේ අපේ පද්ධතියේ තියෙන ප්‍රධාන උපාංගයක් වන ටැංකිය. ටැංකි වර්ග කීයක් තියෙනවද? ටැංකි වර්ග දෙකක් තියෙනවානේ. මොකක්ද ටැංකි වර්ග දෙක? ඔව් ප්‍රෙෂර් ටයිප් එකයි ප්‍රෙෂර් ටයිප් නැති එකයි. ටැංකි වර්ග දෙකක් තියෙනවා. හරි. සංවෘත විවෘත. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ ටැංකිය අපි මේ විදිහට පෙන්නනවා. හරිද? මේ තියෙන ඔයගොල්ලන්ගේ non pressurized tank එක. මේ තියෙන ඔයගොල්ලන්ගේ vented tank එක, විවෘත ටැංකිය. ඔයගොල්ලන්ට පේනවා එක පැත්තකින් open. හරිද? ඊට පස්සේ මේ තියෙන ඔයගොල්ලන්ගේ pressurized tank එක. හරි. ඔයගොල්ලන්ට පේනවා හැම පැත්තෙම cover. හරිද? එතකොට මේ තියෙන ඔයගොල්ලන්ගේ pressurized tank එක, මේ තියෙන ඔයගොල්ලන්ගේ non pressurized tank එක. හරි. මේ තියෙන non pressurized tank එක open to atmosphere. මේ තියෙන pressurized tank එක. හරිද? හැබැයි pressurized tank එක සමගලාට ත්‍රිකෝණාශ්‍රයක් හැටියට දක්වනවා. pressurized tank එක ඔයගොල්ලන්ගේ පොතේ දීලා තිනවා. දැන් මේක ගත්තාම මේ දෙපැත්ත රවුන්ඩ් කරලානේ තියෙන්නේ. මේ සිම්බල් එකේ දෙපැත්ත රවුන්ඩ් කරලානේ තියෙන්නේ. හරි. එහෙමත් පෙන්නනවා ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ආකාරයට ත්‍රිකෝණාශ්‍රයක් විදිහටත් මේක පෙන්නනවා. හරි. පැහැදිලිද? එතකොට මේ දෙක අඳුර ගන්න පුළුවන් ක්‍රම දෙක තමයි non pressurized tank එක සම්පූර්ණයෙන් කවර් කරලා නැහැ. pressurized tank එක මේ විදිහට සම්පූර්ණයෙන් කවර් කරලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ ටැංකි වර්ග තව වෙනස්කම් දෙකක් තියෙනවා. ටැංකි වල සමහර ටැංකි තියෙනවා රිටර්න් වෙන තෙල් ටැංකිය ඇතුළට එකතු කරන්නේ ටැංකිය ඇතුළේ තියෙන තෙල් මට්ටමට පල්ලෙහාන්. ටැංකිය ඇතුළේ තියෙන තෙල් මට්ටමට පහළින් තමයි රිටර්න් වෙන තෙල් ටැංකිය ඇතුළට එකතු කරන්නේ. සමහර ටැංකි තියෙනවා ටැංකියේ තෙල් මට්ටමට උඩින් තමයි රිටර්න් වෙන තෙල් ටැංකිය ඇතුළට එකතු කරන්නේ. හරි. එතකොට ඒ අනුව සිම්බල් එකේ මේ වගේ පොඩි වෙනස්කම් ටිකක් දාලා දෙනවා සිම්බල් එකේ. එතකොට මේ විදිහට රේඛාවක් ගෙනල්ලා සම්පූර්ණයෙන්ම මේ විදිහට පල්ලෙහාට සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ කියන්නේ මේකේ රිටර්න් වෙන තෙල් ටැංකිය ඔයිල් මට්ටමට වඩා යටින් තමයි ටැංකිය ඇතුළට මුදා හරින්නේ. එතකොට එහෙම නැතුව මේ විදිහට ඇඳලා තියෙනවා නම් ඒ කියන්නේ ටැංකියට රිටර්න් වෙන තෙල් ටැංකියේ තියෙන තෙල් මට්ටමට වඩා උඩින් තමයි ටැංකිය ඇතුළට අතහරින්නේ. හරිද?
පැහැදිලිද ඒක? ඒක පැහැදිලිද? ඔයගොල්ලන් සමහර ටැංකි තියෙනවා බෆල් ප්ලේට් තියෙන්නේ. ඔයගොල්ලන් සමහර ටැංකි තියෙනවා වෙනම කාමර කුටීර වෙන් කරලා තියෙන්නේ. හරිද? ඒ අනුව තමයි මේ වෙනස්කම තියෙන්නේ. හරි. ඒතකොට සමහරක් ඒවා ඔව් ඒක තමයි සමහර ටැංකි තියෙනවා. හරිද? ටැංකිය ඇතුලේ නිකන් කාමර වගේ කුටීර වගේ වෙන් කරලා තියෙන්නේ. එතකොට රිටර්න් වෙන තෙල් එකතු කරන්නේ කෙරෝලෙම තියෙන කුටීරෙට. හරිද? එතකොට ඒ කුටීර හරහා ඇවිල්ලා තමයි තෙල් නැවත එළියට ගමන් කරන්නේ. එතකොට අන්න අර ඒ වගේ ටැංකි වල තෙල් මට්ටමට පල්ලෙහාන් තමයි රිටර්න් වෙන තෙල් සම්බන්ධ කරන්නේ. මොකද කෙරෝලෙම තියෙන කුටීරේනේ සම්බන්ධ කරන්නේ. හරි. එතකොට කුටීර හරහා ඇවිල්ලා නැවත එළියට යන්නේ. එතකොට ඒකේ හීට් එකේ අම්මමානයකට අඩු වෙනවනේ. කුටීර හරහා එද්දි ඊට සමහරක් ඒවා තියෙනවා බෆර් ප්ලේට් ගහලා තියෙනවා. බෆර් ප්ලේට් ගහලා තියෙනවා ටැංකියට උඩින් ඒ ටැංකියේ තෙල් මට්ටමට උඩින් ඒ ප්ලේට් උඩට තමයි මේ තෙල් ටික අතහරින්නේ. අතහැරියම ප්ලේට් හරහා තමයි වැක්කිරෙන්නේ පල්ලෙහාට. එතකොට අර තෙල් වල තියෙන හීට් එක අර බෆල් ප්ලේට් හරහා අයින් කරනවා. පැහැදිලිද? පැහැදිලිද? ඒ ක්‍රම දෙකටම ඒ වෙනස්කම් දෙක තියෙන්නේ එහෙමයි. ඒ වෙනස්කම් දෙක තියෙන්නේ දැන් අපි රිටර්න් වෙන තෙල් කෙලින්ම නැවත එළියට එන්න දුන්නොත් හරියද? අපි රිටර්න් වෙන තෙල් කෙලින්ම ආයි එළියට යන්න දුන්නොත් හරියද? ඇයි හරියන්නේ නැත්තේ? ඉතින් අපි පෙරලන ගෙන්නේ ෆිල්ටරෙන් පෙරලන ගෙන්නේ අපි ෆිල්ටර් එකෙන් පෙරලන ගෙන්නේ බුබුලු හැදෙනවා නම් ඇතුළට කොහෙන් හරි යාකලම් වෙනවනේ. ඒතර ඒකත් වැඩිදීනේ නෑ. ඇයි රිටර්න් වෙන තෙල් මොකද රිටර්න් වෙන තෙල් පද්ධතිය හරහා ගමන් කරලා නේද එන්නේ. ඒ ගමන් කළෙද්දී එයාගේ හීට් එකට එයාගේ උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? කූලරයක් තිබ්බයි කියලා කූලරයට පුළුවන් දෙයක් උෂ්ණත්වය සම්පූර්ණයෙන් අයින් කරන්න බෑනේ. කූලරෙන් අයින් කරන්නේ පොඩි ප්‍රමාණයක්. කූලරෙන් හීට් එක අයින් කරන්නේ පොඩි ප්‍රමාණයයි. ඊට පස්සේ සෑහෙන ප්‍රමාණයක් හීට් එක ටැංකියේ තියෙන බිත්තිය හරහාත් අයින් කරනවා. ටැංකියේ තියෙන බිත්තිය හරහාත් වායු ගෝලයට හීට් එක සෑහෙන ප්‍රමාණයක් අයින් කරනවා. හරිද? එතකොට අර එන තෙල් කෙලින්ම අපි නැවත යන්න දුන්නොත් පම්ප් එකට හරිද මේ තෙල් වල උෂ්ණත්වය තව තවත් වැඩි වෙන එක නේද වෙන්නේ? මේ තෙල් අපි පොඩ්ඩක් කූල් වෙනකන් තියාගන්න ඕනේ නේද? කිසියම් වෙලාවක මේක ටැංකියේ තියාගන්න ඕනේ කූල් වෙන්න. තියාගත යුතුයි නේද? ඒ කියන්නේ ටැංකිය ඇතුලේ තියෙන තෙල් ගියාට පස්සේ නේද මේ තෙල් නැවත යන්න ඕනේ. අන්න අර ඒ වගේ විදියක් සකස් කරගන්න තමයි සාමාන්‍යයෙන් අර සමහරක් ඒවා සෙපරේෂන් කරලා දිනවා කුටීර වගේ සමහර ඒවා. එතකොට කෙරෝලෙම තියෙන කුටීරට තමයි ඔය තෙල් එකතු කරන්නේ. හරි. එතකොට කුටීර හරහා එන්න එපා. කුටීර හරහා එද්දි ටික වෙලාවක් ගමන් යනවනේ. අර තෙල් ටික කුටීර හරහා නැවත ඉන්ලට් එක මේ ටැංකිය අවුට්ලට් එකට එද්දි ටික වෙලාවක් යනවනේ. ඒ කාලය තුල ඒකේ තියෙන උෂ්ණත්වය ටැංකියේ තියෙන තහඩු කොටස් වලට ලබා දීලා ඒ හරහා මේක වායු ගෝලයෙන් නිදහස් කරනවා. පැහැදිලිද? ඒක පැහැදිලිද? හරි. ඊට සමහරක් ඒවා බෆර් ප්ලේට් හදලා තිනවා. එතකොට මේ බෆර් ප්ලේට් හරහා තෙල් වැක්කිරීමක් සිද්ධ කරන්නේ. බෆර් ප්ලේට් හරහා තෙල් වැක්කිරීමක් සිද්ධ කරන්නේ ටැංකිය ඇතුළට. පැහැදිලිද? එතකොට බෆර් ප්ලේට් හරහා තෙල් වැක්කිරෙද්දි මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? වැක්කිරෙද්දිත් අර උෂ්ණත්වය අඩු වෙන එක බලපානව නේද මේ විකිරණය මගින්? බෆර් ප්ලේට් හරහා ඒ වගේම විකිරණය මගින් ඒ හීට් එක අයින් වෙන බලපානව නේද? අන්න අර ඒ වගේ ක්‍රම වලට හදලා තියෙනවා ටැංකිය. හරිද? ඔය රිටර්න් වෙන ඔයිල් සම්බන්ධ වෙන්න. එතකොට ඒ අනුව සමහර අවස්ථාවලදී ටැංකියේ තියෙන තෙල් මට්ටමට වඩා යටින් තෙල් සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී ටැංකියේ තියෙන තෙල් මට්ටමට වඩා උඩින් තෙල් සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. පැහැදිලිද? මගේ උදාහරණයකට බෆල් ප්ලේට් ගත්තේ හරිද? එහෙම කියලා මේ අර බෆල් ප්ලේට් තියෙනවා නම් අනිවාර්යෙන් මෙහෙම උඩින් කියලා හිතන්න එපා. හොඳේ.
මම ඒ උදාහරණයට බෆර් ප්ලේට් ගත්තේ හොඳද? පැහැදිලිද දිනේෂ් එක? ඔව්. ඔව් ඒ කියන්නේ යටටම හරි මේ වගේ උඩින් හරි දෙන්නේ යටටම හරි උඩින් හරි දෙන්නේ ඒ සකස් කරලා තියෙන්නේ කොහොම හරි අවසානට සකස් කරලා තියෙන්නේ ඒ එන තෙල් එකපාරට එළියට යන්න නෙවෙයි. ඒක පැහැදිලිනේ? ඔව්. කූලින් ඉෆෙක්ට් එක ගන්න. කූලින් ඉෆෙක්ට් එක ගන්න තමයි එහෙම සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එන තෙල් එකපාරට එළියට යන්න දෙන්නේ නැහැ. තෙල් මට්ටමට උඩින් හරි තෙල් මට්ටමට යටින් හරි හරිද රිටර්න් ලයින් සම්බන්ධ කරලා තියෙන්නේ ඒ එන තෙල් ටික වෙලාවක් ගිහිල්ලා තමයි නැවත එළියට යන්නේ. එකපාරට එළියට යන්නේ නැහැ. ඒක පැහැදිලිනේ? හරි. එතකොට ඔයගලන්ට අර සමහරක් වෙලාවට දකින්න පුළුවන් තෙල් මට්ටමට උඩින් සම්බන්ධ වෙලා තියෙන රිටර්න් ලයින් එක සමහරක් වෙලාවට තෙල් මට්ටමට යටින් සම්බන්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට ඒ අනුව තමයි මේ සිම්බල් එක මේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ? නමුත් අර වාගු වගේ හුඟක් දුරට මේ වගේ මේ විදිහට තමයි හුඟක් දුරට ඇත්තේ. වා කියන විදිහට. හරිද? නමුත් මේ වගේවත් තියෙන්න පුළුවන්. හරි? ඒ ඇවිල්ලා තියෙන ක්‍රමය ඉතින් හරිද? ඉතින් අර ඔය දෙකම දැක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ප්ලග් කනෙක්ෂන් එක නම් අපි මේ විදිහට පෙන්නනවා. ප්ලග් කනෙක්ෂන් එක කියන්නේ මොකක්ද? plug connection. plug connection මොකක්ද ඒ කියන්නේ? නෑ එහෙම එකක් නෙවෙයි. ප්ලග් එකක් කියලා සාමාන්‍යයෙන් මොකක්ද කියන්නේ? අපි සාමාන්‍යයෙන් ප්ලග් එකක් කියලා කියන්නේ මොන වගේ තැන් වලද? ඔල්ලා සාමාන්‍යයෙන් අපි සමහර තැන් වල මෙතන මේ ප්ලග් එකක් තියෙනවා එහෙම කියලා අපි කියනවනේ. මේ තියෙන්නේ. හරි. අතන දාලා තියෙන මේ දැන් මේ මෙහෙම කිව්වම නම් ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්නේ. ස්ටේෂන් නෝ ටෙස්ට් පොයින්ට්. ස්ටේෂන් නෝ ටෙස්ට් පොයින්ට්. අතන දාලා තියෙන ප්ලග් යන්නේ නෑ මේ තෙල් යන මාර්ගයක එක තැනක් මේ පෙන්ලා තියෙන්නේ. එතන මේ වගේ ස්ටේෂන් නෝ ටෙස්ට් පොයින්ට් එකක් විදිහට තමයි එතන හදලා තියෙන්නේ. එතන හදලා තියෙන්නේ නෑ මාර්ග දෙකක් සම්බන්ධ වෙන තැනක් නෙවෙයි. මාර්ග දෙකක් සම්බන්ධ වෙන තැනක් නෙවෙයි. ස්ටේෂන් නෝ ටෙස්ට් පොයින්ට්. ටෙස්ට් පොයින්ට් එක කියන්නේ මොකද්ද? අන්න හරි. ඒ වගේ තැන්. හරිද? එතකොට ඒක ලයින් දෙකක් සම්බන්ධ වීමක්ද? නෑ. තනි ලයින් එක ඒ හරහා ගමන් කරන ලයින් එක ඒ ලයින් එක එක තැනක් අපිට දීලා තියෙනවා. ඒ ලයින් එකේ තැනක් අපිට දීලා තියෙනවා. අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් එතනට ප්‍රෙෂර් ගේජ් එකක් ගාලා ප්‍රෙෂර් එක ටෙස්ට් කරගන්න නේ. අපිට එතන සාමාන්‍යයෙන් බෝල්ට් එකක් දාලා වහලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලග් කරලා තියෙන්න පුළුවන්. ප්ලග් එකක් දාලා තියෙන්න පුළුවන්. හරිද? බෝල්ට් එකක් දාලා එක්ක වහලා තියෙන්න පුළුවන්. ඒ වගේ පොයින්ට් එකක්. පැහැදිලිද? ලතු ලයින් සම්බන්ධ වීමක් නෙවෙයි හොඳේ. ඔව් ඇලන් බෝල්ට් දාලා තියෙන්න පුළුවන්. එක්ක ප්ලග් එකක් දාලා තියෙන්න පුළුවන්. හරිද? ඒකයි මේ මෙතන ප්ලග් කනෙක්ෂන් කියලා තින්නේ ඒකයි. එතන ප්ලග් එකක් විදිහට හදලා තියෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අර ඇලන් බෝල්ට් එකක් දාලා වහලා තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ තැන් සර්කිට් එකේ වෙන්නනවා මේ විදිහට කතරයක් දාලා. හරි. ඒ කියන්නේ අපිට මැෂින් එකේ අපිට ඕන තැන් වලින් බෑ ප්‍රෙෂර් චෙක් කරන්න. ඒකත් මතක තියාගන්න ඕනේ. අපිට හිතෙන තැන් වලින් ප්‍රෙෂර් ගේජ් ගාලා ප්‍රෙෂර් චෙක් කරන්න බෑ. හරිද? ඇයි බැරි? නෑ අපිට ඕන තැන් වලින් ප්‍රෙෂර් ගේජ් ගාලා චෙක් කරන්න බැරි ඇයි? යූනියන් එකක් හදලා අපි ගැහුවයි කියමු. අපිට අදහසක් නැහැ ලයින් එකේ තියෙන ප්‍රෙෂර් එක ගැන. අපිට අදහසක් නැහැ ලයින් එකේ තියෙන ප්‍රෙෂර් එක ගැන.
හරි එතකොට සමහරට මැනුවල් එකේ මැනුවල් එකේ දීලා තියෙනවා ඒක තමයි මැනුවල් එකේ දීලා තියෙනවා ප්‍රෙෂර් චෙක් කරන්න පුළුවන් තැන් අනිත් සමහරත් තැන් දෙනවා සමහරත් තැන් වලින් ගැලවුවොත් පද්ධතිය ලොකු හානියක් වෙන්න පුළුවන් සමහරත් තැන් වලින් ගැලවුවොත් හරිද එතකොට මැනුවල් එකේ දීලා තියෙනවා ප්‍රෙෂර් චෙක් කරන්න පුළුවන් තැන් හරිද අන්නේ තැන් වල තමයි ඔය ටෙස්ට් පොයින්ට් තියෙන්නේ ඔන්න ඔය ටෙස්ට් පොයින්ට් තියෙන්නේ තැන් වල හරිද එතකොට එතන අර විදිහට වගේ ඇලන් බෝල්ට් එකක් දාලා තියෙන්න පුළුවන් එක්කෝ ප්ලග් එකක් දාලා තියෙන්න පුළුවන් හරිද නමුත් හුඟක් දුරට අපේ මැෂින් උනම් මේ ඇලන් බෝඩ් දාලා වහලා තමයි දකින්න තියෙන්නේ හුඟක් දුරට හරිද ප්ලග් කනෙක්ෂන් තියෙන්නත් පුළුවන් හරි එතකොට අපි මොකක්ද දෙන්න කරන්න ඕනේ අපි එතනට මොකක් හදා ගන්න ඕනද ඊට පස්සේ ප්‍රෙෂර් චෙක් කරන්න ඕන අපිට බෝල්ට් එක ගැලුවා කියලා එතන ප්‍රෙෂර් ගේජ් එක ගහන්න පුළුවන්ද නෑ ගේජ් එක තොරකටත් ගහන්න පුළුවන්ද අපි එතනට ගැලපෙන්න අපි ඒ ත්‍රෙඩ් එකට ගැලපෙන්න ප්‍රෙෂර් ගේජ් එක ගහන්න පුළුවන් යූනියන් එකක් හදා ගන්න ඕනේ නේද අන්න අපි යූනියන් එකක් හදා ගන්න ඕනේ අපි ලේත් මැෂින් එකකින් ලියෝලා යූනියන් එකක් හදා ගන්න ඕනේ හරිද එතකොට ඔය ස්ටෑන්ඩඩ් යූනියන් සමහරක් වෙලාවට තියෙනවා එතකොට නමුත් අපේ වර්ක්ෂොප් වල නොතිබෙන්න පුළුවන් ඔය ස්ටෑන්ඩඩ් සයිස් ඒවා අපේ වර්ක්ෂොප් වල නොතිබෙන්න පුළුවන් එතකොට අපි ඒක යූනියන් හදා ගන්න ඕනේ දැන් ඔයගොල්ලන්ගේ මෙහි මැෂින් වල නම් අවුලක් නැහැ මේ මැෂින් එකේ ඔයගොල්ලන් කොමර්ෂල් මැෂින් එකේ යූනියන් ගහලා තියෙන්නේ ඔයගොල්ලන්ට කිසි කරදරයක් නැහැ ප්‍රෙෂර් ගේජ් ගහලා චෙක් කරන්න විතරයි තියෙන්නේ පැහැදිලිද මෙහි කිසි ගැටලුවක් නැහැ ප්‍රෙෂර් ගේජ් එක ගහලා චෙක් කරන්න විතරයි තියෙන්නේ මොකද ඒ යූනියන් සම්බන්ධ කරලා තියෙන්නේ මැෂින් එකේ හරි එතකොට ඒ වගේ චෙක් කරන්න තැන් වල ප්‍රෙෂර් මයින්න පුළුවන් තැන් වල ඒ වගේ ටෙස්ට් පොයින්ට් ද තියලා තියෙනවා. එතකොට ඒ ටෙස්ට් පොයින්ට් අපි මේ විදිහට කතිරයක් දාලා තමයි පෙන්වන්නේ. පැහැදිලිනේ? ඒක පැහැදිලිනේ කට්ටිය? ඊට පස්සේ හරි ඊට පස්සේ අපේ ෆිල්ටර් එක අපේ ෆිල්ටර් එක පෙන්වනවා මේ මම ගන්න ඩයමන්ඩ් එක පාවිච්චි කරනවා කියලා. ඩයමන්ඩ් එක පාවිච්චි කරලා මේ වගේ තෙල් ගමන් කරන ලයින් එකට විරුද්ධ පැත්තට මේ වගේ කඩිරක් දාලා තියෙනවා නම් ඒක ෆිල්ටර් එකක්. ඊට පස්සේ කූලර් එක පෙන්වනවා මේ ආකාරයට. කූලර් එක පෙන්වනවා මේ ආකාරයට මේ දෙපැත්තට මෙහෙම ඊතල් දෙකක් දාලා මෙහෙම පාට කරලා තියෙනවා නම් කඩිරක් නැතුව මෙහෙම කෙලින් ඉරක් නම් දාලා තියෙන්නේ. අපි ඒකට කියනවා කූලර් එකක් කියලා. හරිද? ඩයමන්ඩ් එකටයි කූලර් එකයි ඩයමන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ මේ විදිහට ෆිල්ටර් එකයි කූලර් එකයි පෙන්වන්න. ෆිල්ටර් මේ විදිහට තියෙන්නේ. උඩට පල්ලෙහාට තියෙන කූලර් එකේ. කූලර් එකේ. නෑ. ඔයා කියන විදිහට වමට දකුණට තියෙන්නේ මොකේද දන්නවද? නෑ. කූලර් එකේ තියෙන මේ විදිහට තමයි. ඔයාගේ පොතත් එක්කද කියන්නේ පොතේ 70 වෙනි පිටුවේ තියෙන එකත් එක්කද? පොතේ 70 වෙනි පිටුවේ තියෙන එකත් එක්කද ඔය කියන්නේ? පොතේ 70 වෙනි පිටුවේ නෑනේ මේ විදිහටමයි පොතේ තියෙන්නේ. ඔය පොතේ මේක පොතේ මේක දාලා තියෙන පැත්ත වෙනස්. පොතේ මේක තියෙන අංශක 90න් හරවලා. පොතේ මේ රූපේ මේ සටහන අංශක 90කට හරවලා තියෙන්නේ. පැහැදිලිද? ඕකම තමයි තියෙන්නේ පොතේ. මේදී දැන් මේ අරා ඉර තිබ්බ නොතිබ්බ මෙහෙම ඊතල් දෙක දාලා තියෙනවා නම් මේ කියන්නේ කූලර් එකක් හරි මේ තියෙන ෆිල්ටර් එක හරිද හරි ඩයමන්ඩ් එක තමයි භාවිතා කරලා තියෙන්නේ හරි ඩයමන්ඩ් එක තමයි භාවිතා කරලා තියෙන්නේ ඊට පස්සේ අපි රවුම භාවිතා කරනවා අපේ මෝටර්ස් සහ පම්ප් හඳුන්වන්න මොකද්ද දෙකේ තියෙන වෙනස මෝටරේ සහ පම්ප් එකේදී මේ සිම්බල් එකේ කරලා තියෙන වෙනස මොකක්ද මේ තියෙන පම්ප් එකක් මේ තියෙන පම්ප් එකක්
මේ තියෙන මෝටර් එකක්. හරිද? ඔයගලන්ට හොඳටම පැහැදිලිව පේනවා. පම්ප් එක ගත්තොත් ඊතලයේ තින්නේ එළිය පැත්තට. ඒ කියන්නේ පොම්පෙන් කරන්නේ මොකක්ද? තෙල් එළියට අරන් දෙන එකනේ. පොම්ප් එක කරන්නේ තෙල් එළියට අරන් දෙන එකනේ. ඒ නිසා ඊතලයේ තියෙන එළිය පැත්තට මෝටරේ ඇතුළට තෙල් ගන්න එකනේ කරන්නේ. ඒ නිසා මෝටරේ ඊතලයේ තියෙන ඇතුළ පැත්තට. හරිද? මෝටරේ ඊතලයේ තියෙන ඇතුළ පැත්තට පොම්ප් ඊතලයේ තියෙන එළිය පැත්තට. මොකද පොම්පෙන් තෙල් එළියට දෙන්නේ මෝටරෙන් තෙල් ඇතුළට ගන්නේ. හරි? ඒ හේතුවට එතකොට ඔයගලන්ට ওই විදිහට දකින්න පුළුවන් සිංගල් ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එකක්, වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එකක්. වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් කරද්දි මොකද්ද කරලා තියෙන වෙනස? වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් එකේදී මොකද්ද කරලා තියෙන වෙනස? පම්ප් සිම්බල් එකේ මොකද්ද කරලා තියෙන වෙනස වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් කරද්දි? මේ තියෙන හයිඩ්‍රොලික් පම්ප්ස් ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට්, මේ තියෙන වේරියබල් ඩිස්ප්ලේස්මන්ට්. මොකද්ද කරලා තියෙන වෙනස? හරහට ඊතලයක් ගහලා දෙනවනේ. අංශක 45ක ඇන්ගල් එකට. අංශක 45ක ඇන්ගල් එකට ඊතලයක් ගහනවා නම් ඒ කියන්නේ වේරියබල් කියන එකයි. හරි. මේ තියෙන තව එකක් මේ. අංශක 45ක ඇන්ගල් එකට ඊතලයක් ගහනවා කියන්නේ එයා විචල්‍යයි. හරිද? එහෙනම් මේ තියෙන්නේ ෆික්ස් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එක. එහෙනම් මේ තියෙන්නේ වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එක. හරි. අංශක 45 ඇන්ගල් එකට තමයි ඊතලය ගහන්නේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා තව pressure compensated variable displacement pump. මේ විදිහට අපි පොඩි කොටුවක් දාලා මේ මීටරයක් දාලා පෙන්නනවා pressure compensated variable displacement pumps. ඒ කියන්නේ මොනවද? pressure compensated පීඩන සංතුලිත variable displacement pump එකක්. මොකක්ද ඒ කියන්නේ? පීඩන සංතුලිත. ඒක වෙනස් කරන්නේ පීඩනයට ගැලපෙන්න. පැහැදිලිද? අපේ මැෂින් වල තියෙන හැම පම්පයක්ම වගේ මේ විදිහට තමයි හදලා තින්නේ. ප්‍රෙෂර් එකට ගැලපෙන්න තමයි ෆ්ලෝ එක වෙනස් කරන්නේ. පැහැදිලිද? පීඩන සංතුලිත වේරියබල් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එකක්. හරි. ඒතකොට පීඩනයට ගැලපෙන්න තමයි මෙයා ඩිස්ප්ලේස්මන්ට් එක වෙනස් කරන්නේ. ඒතකොට මේ වගේ සිම්බල් එකේ පොඩි වෙනසක් කරලා තියෙනවා. සිම්බල් එකේ පොඩි වෙනසක් ඔය විදිහට කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොතේ ඇති හැබැයි ඔබ පොතේ තියෙනවා පොතේ 79 වෙනි පිටුවේ තියෙනවා පීඩන සංතුලිත කියලා දාලා මේ කොටුව දානවා කියලා. හරිද? ඊට පස්සේ තවත් හරි. ඊට පස්සේ ඕගලන්ට හම්බ වෙනවා 2 directional pumps. හරිද? එතකොට අපි මේ වගේ ඊතල දෙකක් දෙපැත්තට දාලා පෙන්නනවා. හරි? ඒ කියන්නේ මේ පම්ප් එක දකුණට කැරකුණොත් ෆ්ලෝ එකක් දෙනවා. ඒ පම්ප් එක වමට කැරකුණොත් ෆ්ලෝ එකක් දෙනවා. හරි? 2 directional flow දෙනවා. හරි? 2 directional pumps. හරිද? 2 stage pumps නෙවෙයි 2 directional pumps. හරි? ඔයගොල්ලන්ට තව දකින්න හම්බ වෙනවා 2 stage කියලා පම්ප් එකක්. ඒක පොඩ්ඩක් වෙනස්. හරි? 2 directional pumps. හරි? දෙදිශානුගත පම්ප. හරිද? එතකොට අපි මෙයාගේ ඊතල දෙකක් දානවා දෙපැත්තට. ඒ කියන්නේ මෙයා වෙලාවකට මේ පැත්ත අවුට්ලට් එක වෙනවා. වෙලාවකට මේ පැත්ත අවුට්ලට් එක වෙනවා. හරි? 2 directional pumps. ඊට පස්සේ මේ තියෙන මෝටර් එක. ඊට පස්සේ මේ තියෙන විචල්්‍ය විස්ථාපන මෝටර් එකක්. අංශක 45ක ඇන්ගල් එකට ඊතලයක් ගහලා ඊට පස්සේ ඊට අමතරව තව තියෙන්න පුළුවන් හයිඩ්‍රොලික් ඔසිලේටර්ස්. ඒක මෝටරයක්ම නෙවෙයි යම් කිසි ඇන්ගල් එකකට විතරක් චලනය වෙන උපාංගයක්. හරි? එතකොට ඒක අපි මේ විදිහට මේ රවුමකින් කොටසක් දාලා තමයි පෙන්වන්නේ. හරි? හයිඩ්‍රොලික් ඔසිලේටර් එකක්. හරිද? හයිඩ්‍රොලික් ඔසිලේටර් එකක්. ඕක නම් පොතේ නෑ. හරිද? හයිඩ්‍රොලික් ඔසිලේටර් එකක්. ඒක කිසියම් ඇන්ගල් එකක් පමණයි චලනය වෙන්නේ. සම්පූර්ණ අංශක 360ක් කරගෙන්නේ නෑ. හරිද? පැහැදිලිද? ඒටි පැහැදිලි නේද? ඊට පස්සේ අපිට මෙන්න මෙතනට එන්න තියෙනවා. අපි මේ ටික හෙට කතා කරමුනේ. මෙතනින් එහාට. හයිඩ්‍රොලික් ඔසිලේටර් එකක් කියන්නේ සම්පූර්ණ අංශක 360ක් කරගෙන නැහැ.
කිසියම් ඇංගල් එකකට තමයි එක් අරක ඉන්නේ. සාමාන්‍ය අංශක 60ක් 90ක් ඒ වගේ ඇංගල් එකකට තමයි ඒක චලනය වෙන්නේ. හරිද? හයිඩ්‍රොලික් ඔසිලේටර්ස් සාමාන්‍යයෙන් අපිට දකින්නත් නැහැ. හරිද? අපිට භාවිතේ දකින්න නැහැ. අපිට අපේ මැෂින් වල. නමුත් එහෙම එකක් තියෙනවා. හොඳේ. හරි මොකද මමත් දැකලා නැහැ. හොඳේ. හරිද? හරිද? හයිඩ්‍රොලික් ඔසිලේටර් කියනවා මමත් දැකලා නැහැ. ඒක දැන් පොඩ්ඩක් බලන්න ඕනේ. සර්ච් කරලා බලන්න ඕනේ. ඒක දැන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඕනේ. මම සර්ච් කරලා බලලා නැහැ. මේ අපි එන පන්ති මෙතන නවත්තුමු. අද අපි හෙට කතා කරමු නේද මේ වෙලාවටම. ඊටු ටික. ඔව් හෙට පුළුවන්ද? කට්ටිය මොකද කියන්නේ හෙට පුළුවන්ද? හෙට මේ වෙලාවට හෙට කරමුද?